තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. වීරය යනු සිතේ හටගන්නා නොපසුබට උත්සාහයයි. නමුත් අප එය ඇති කරගත යුත්තේ සිතේ මනා තැන්පත්කමෙන් සහ මනා හික්මීමෙන් යුතුවයි. සදහවතුනි උතුම් වූ නවම් පුර පසළොස්වක පොහෝදා බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ගුවන් විදුලියත් සජීවීව ඔබ වෙත sannivedanaya කරන පොහෝදා සජීව විකාශන මාලාවේ යුගාසන ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ගෞරවනීය ආරාධනාවෙන් වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේලා ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ එවැගේම මයිලපිටිය මහා ආනන්ද සෙනසුනේ නිර්මාතෘ ගම්මන්තලාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේත් අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි උතුම් වූ නවම් පුර පසළොස්වක පොහෝදා යුගාසන ධර්මදේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයන් ලබා දෙමින් අද දවසේ කටයුතු කරනවා. අංක 41 හාල්ලටු තැන්න තක්ෂලා නිවසේහි පදිංචි ඩී.එල්. රංජනී පීරිස් මහත්මිය ප්‍රධාන පවුලේ ආදරණීය දූදරු පිරිස එකමුතුවෙන් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි බෞද්ධ රූපවාහිනියෙන් ඔබ දකින නරඹන දසුන් මනාව සංස්කරණය කරමින් ඔබගේ දෙසවන් සනසාලන්නට ඒ රූපරාමු සංස්කරණය කරන බෞද්ධ රූපවාහිනී සංස්කරණාංශයේ ජ්‍යෙෂ්ඨ සංස්කරණ ශිල්පී මලිත් කේශර පුතුණුවන් ප්‍රධානම මෑණියන් හිතවතුන් පිරිස අද යුගාසන ධර්මදේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙන වසර 12කට පෙර පරලෝ සැපත් ආදරණීය පියාණන් වන එස්.කේ. ගාමිණී සමරකෝන් පියාණන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් ඒ වගේම තවත් දායකත්වයක් ලබා දෙමින් කටයුතු කරන විශේෂයෙන් හැමදාමත් සම්බෝධි මහා විහාරස්ථානයේ බෞද්ධ මාධ්‍ය ජාලයට හිතයිශීව කටයුතු කරන අමෘතා හඳුන්කුරු නිෂ්පාදනය කර බෙදා හරින ඩාලි බට්ලර් සමාගම බෝනික මනම්පේරි මහත්මයා ශාන්ත පෙරේරා මහත්මයා අනුර කුමාර මහත්මයා ප්‍රධානම පවුලේ සදැහැති එම කාර්ය මණ්ඩලය එකමුතු වෙන. එමනම් හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන අතරවාරේ අප ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පළමුවෙන් මල් පූජාවන් සිදු කරන්නටත් ඉන් අවසන ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කරන්නට ගෞරවනීය පින්වත් සදැහැති දායකත්වය ලබා ගන්නා පිරිසට අපි ආරාධනා කර සිටිනවා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්ච සංඥානත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා
සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති. වැඩම කොට වැඩ සිටින ගොතටුව චන්දන විහාරාධිපති අපගේ කල්යාණ මිත්‍රෝත්තම නම කියන්නට අවසරයි. අතිගෞරවාර්හ හිඟුරේ පඤ්ඤාසේකර අපේ පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් පළමු කොටම අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් සියලු දෙනාම දැන් සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ වේලාව තුල විකාශනය කෙරෙන යුගාසන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි. අද මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සඳහා අප මාතෘකා කර ගන්නට යෙදුනේ මේ හැමදෙනාම නමින් හොඳට අහලා තියෙන සූත්‍ර දේශනාවක්. ඒ වගේම යම් යම් අවස්ථාවන් වලදී ආශිර්වාද පිණිස සජ්ජායනා කරලා තිබෙන ශ්‍රවණය කරලා තිබෙන සූත්‍ර දේශනාවක්. එහෙත් ඒ තරම්ම අර්ථ වශයෙන් මෙනෙහි නොකරන සූත්‍ර දේශනාවක ඊටාම සීමිත ධර්ම කොටාසයක් පිළිබඳව දේශනා කරන්නටයි අදහස් කළේ. අපි මේ සූත්‍ර දේශනාව මුලින්ම අඳුනගමු. පින්වත්නි, මේ සූත්‍ර දේශනාව මේ කවුරුත් නිරන්තරවම සජ්ජායනා කරලා තිබෙන්නේ, අහලා තිබෙන්නේ මේ දේශනාව පිරුවානා පුත් වහන්සේට අන්තර්ගත වන්නා වූ සූත්‍ර දේශනාවක් නිසා. එහෙත් පිරුවානා පුත් වහන්සේටත් මේ දේශනාව එකතු කරගන්නේ ත්‍රිපිටකය තුලින් නිසා ත්‍රිපිටකයේ කොතනකද මේ සූත්‍රය සඳහන් වෙන්නේ කියන එක තෝරා ගන්න එක හරි වටිනවා. පින්වත්නි, මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ. අංගුත්තර නිකායේ දසක නිපාතය කියලා කියන්නේ දහම් කරුණු 10ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස. ඒ දසක නිපාතය ඇතුළෙත් තව වර්ග කිරීම් රාශියක් තියෙනවා. ඒ වර්ග කිරීම් අතර එක වර්ගයක් සචිත්ත වර්ගය කියලා කියන්නේ. අන්න ඒ සචිත්ත වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම ගිරිමානන්ද සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගයේහි සූත්‍රයේ නම ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට ගිරිමානන්ද සූත්‍රය කියලා නම් ව්‍යවහාර වෙන්නට හේතුව තථාගත බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවක උන්වහන්සේගේ ඒ රෝගාබාධයේ සංසිඳීම පිණිස ආනන්ද හාමුදුරුවන්ගේ ඇරයුමෙන් පින්නතුනේ මේ දස සංඥාවන් ඇතුළත් කොට මේ දේශනාව කළේ. ගිරිමානන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ පින්වත්නි මගධේ රජ කරපු
සෝවාන් වෙලා ඉඳපු මහරජුරෝ තමයි බිම්බිසාර මහරජුරෝ කියන්නේ. බිම්බිසාර මහරජුරුවන්ගේ පුරෝහිතතුමාගේ පුතෙක් තමයි පින්වත්නි මේ ගිරිමානන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේ පෙර බුදුවරුන්ගේ කාලයේ පටන්ම පින් රැස් කරගෙන ආපු කුසල් සම්පාදනය කරගෙන ආපු ස්වාමීන් වහන්සේ නමක්. ඔය මීට පෙර පහළ වෙච්ච සුමේද කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්නතුනේ මේ ගිරිමානන්ද හාමුදුරුවෝ එක ගෘහපතියෙක් වෙලා ඉපදුනා ඒ කාලේ. මේ කියන්නේ සුමේද කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ. එහෙම ගෘහපතියෙක් වෙලා වාසය කරන කාලේ තමන්ගේ පවුලේ සියල්ලෝම මරණයටපත් වුණා පින්වත්නි. අන්න ඒ මරණයත් සමග වේදනාවෙන් ශෝකයෙන් පීඩා විඳිද්දී සුමේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මේ ගෘහපතිතුමා ළඟට වැඩම කරලා ඒ ශෝකය නැමැති උල ගලවලා දාලා පින්වත්නි මේ ගෘහපතිතුමාට ධර්ම දේශනා කළා. ශෝකය දුරු වීම පිණිස. එදා එයින් ශෝකය දුරු කරගත්තු මේ ගෘහපතිතුමා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහත් වූ ප්‍රඥාව ගැන බොහෝම සතුටින් පින්නතුනේ ප්‍රශංසා කරමින් වන්දනා කරමින් නමස්කාර කරමින් ගාථා සජ්ජායනා කළා. අන්න එහෙම කුසල් සම්පාදනය කරගෙන ඇවිල්ලා තමයි ගිරිමානන්ද නමින් පින්නතුනේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය පැවිදි වුණේ. උන්වහන්සේ එක සමයක ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ ආබාධයකට ලක් වුණා දුක්ඛිතෝ දුකටපත් වුණා බාල්හ ගිලානෝ කියලා කියන පින්වත්නි දැඩිවම ගිලන් වුණා. කියන්නේ හොද්දටම ගිලන් වුණා. අන්න ඒ වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බොහෝ දෙනාගේ දුක දැකපු බොහෝ දෙනාගේ දුකට පිහිට වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. ආනන්ද හාමුදුරුවෝ අර ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ගිලන් භාවයේ දැනගෙන තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා ඉල්ලීමක් කළා. වැඳලා ස්වාමීනි ගිරිමානන්ද ආශ්මතුන් වහන්සේ ඊටාම ගිලන්වයි වැඩ ඉන්නේ. අනුකම්පා කරලා ඔබ වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟට වඩිනවා නම් දහම් කරුණක් පහදනවා නම් ඊටාම හොඳයි ස්වාමීනි. ඒ නිසා අනුකම්පා කරන සේක්වා කියලා ගිරිමානන්ද හාමුදුරුවෝ වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළාට පස්සේ තථාගත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්දය මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟ සජ්ජායනා කරන්න දේශනා කරන්න මේ දස සංඥාවන් මෙනෙහි කරනකොට ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ඒ රෝගාබාධය සංසිඳෙයි කියලා. පින්වත්නි ඒ සිහි කැඳවීමෙන් පස්සේ මුළුමනින්ම දේශනාව පුරා පින්වත්නි විස්තර වෙන්නේ මේ කියන දස සංඥාවන් පිළිබඳවයි. පින්වත්නි යම් සංඥාවක් මෙනෙහි කරන්න කියලා කියනවා නම් තථාගතයන් වහන්සේ ඒ සෑම මෙනෙහි කිරීමක්ම පවා කෙලෙස් ධර්ම ප්‍රහාණය පිණිසයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව අපිට අවවාද කරලා නැහැ කොතනකවත් පළක් නැති දෙයක් මෙනෙහි කරන්නවත්. මෙනෙහි කරන දේ පවා ඵල සහිතද නැද්ද? ඵල සහිතයි. ඒ ඵලය මේ සංසාරයේ ඒ තැන්වල läගගෙන යන්නත් නෙමෙයි. සම්බුද්ධ ශාසනයකදී ලැබිය යුතු උත්තම ඵල සාධනයේ පිණිස තමයි පින්වත්නි උන්වහන්සේ මෙනෙහි කරන්න කියලා දේශනා කරන දේ පවා දේශනා කරන්නේ. අන්න එහෙම සංඥාවන් 10ක් පින්වත්නි මේ දේශනාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද සංඥාවන් 10?
පළවෙනි එක අනිච්ච සංඥාව, දෙවෙනි එක අනත්ත් සංඥාව, තුන්වෙනි එක අසුභ සංඥාව, ඊළඟට හතරවෙනි සංඥාව ආදීනව සංඥාව, ඊළඟට පහන සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බ ලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව සහ ආනාපාන සතිය. මෙතෙන් පටන් පින්වත්නි අනුපිළිවෙලින් ඔබට මේ වෙලාවේ දේශනා කරන්නේ ඒ දස සංඥාවන් පිළිබඳවයි. වැඩම කොට වදාළ ගම්මන්තලාව පුරාණ විහාරවාසී ඒ වාගේ මයිලපිටිය අනද මහ සෙනසුනේ ගරු අනුශාසක ශාස්ත්‍රපති පඬිත අපේ කල්යාණ මිත්‍ර අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දස සංඥාවල පළවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළේ කතමා චානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංකාරා අනිච්ඡා විඥාන අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සේ විහෙරති. ලස්සන දහම් කරුණක් නැත්නම් සංඥාවක් බුදුරජාන් වහන්සේ මේ උගන්වන්නේ. මෙතන කියනවා පින්වත්නි අරඤ්‍යගතෝවා. අරඤ්‍ය නැත්නම් ආරණ්‍ය කියලා කියන්නේ දේශනාවේ සඳහන් වෙනවා ගමේ ඉඳලා බඹ 500ක් එහාට ගිහිල්ලා ශක්තිමත් පුරුෂයෙක් ගල් කැටයක් විසි කරනවා. ඒ ගල් කැටිය විසි කළාට පස්සේ ඒ ගල් කැටිය වැටෙන්නේ යම් තැනකද එතන තමයි ආරණ්‍ය කියලා කියන්නේ. ගමේ ඉඳලා බඹ 500ක් එහාට ගිහිල්ලා ශක්තිමත් පුරුෂයෙක් ගල් කැටයක් විසි කරලා වැටෙන්නේ යම් තැනකද එතන ආරණ්‍යයි. අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. හිස් තැනකට හෝ ගිහිල්ලා ගේකට හෝ ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඉතිපටි සංචික්කති. මෙන්න මේ විදියට මෙනෙහි කළ යුතුයි. කොමන විදියටද? රූපං අනිච්ඡං, මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා, මේ වේදනාව අනිත්‍යයි. අනිත් එක පින්වත්නි මේ නිතර නිතර ඔය ඇත්තෝ දේශනාවල අහලා තියෙන දහම් කරුණු නැවත බුද්ධි අවදි කරලා විමසා බැලීමක් තමයි මේ වෙලාවේ මේ සිද්ධ කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය යම් කිසි කෙනෙකුට බලන්න පුළුවන් කොහොමද? අනිත්‍ය ආදී වශයෙන් බලන්න පුළුවන් නම් මේ යථා ස්වභාවයේ නුවණින් ඒ ඇත්තට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපය කියන්නේ රුප්පතිති රූපං, කැඩිලා බිඳිලා වෙනසිලා යන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ. මේ රූපය කවදාවත් අපි කිසි කෙනෙකුට අපිට ඕන විදිහට පවත්වන්න බෑ පින්වත්නි. එතකොට මේක ඇතුලේ රත්තරන් නැහැ. මේකේ රිදී නැහැ. මේකේ නෙළුම් මල් නැහැ. මේකේ මුතු නැහැ. මේකේ මණික් නැහැ. මේ රූපය ඇතුලේ තියෙන මහ කුණු ගොඩක්. එතකොට අතීතෙත් මේ කය මේ රූපේ මහ කුණු ගොඩක්, දැනුත් මේ රූපේ මහ කුණු ගොඩක්, අනාගතෙත් හැදුනොත් හැදෙන්නේ ඒත් පින්නතුනි මහ කුණු ගොඩකින්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කුමකින්ද මේ රූපේ කැඩෙන්නේ, කුමකින්ද බිඳෙන්නේ? සීතලෙන්, උණුසුමෙන්, ඒ වගේම සර්පයන් දෂ්ට කිරීමෙන්, සොරසතුරන්ගෙන් ආදී වශයෙන් මේ රූපේ කැඩිලා බිඳලා
විනාශ වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා කෙලස් තිබෙන තාක්කල් පින්වත්නි මේ රූපේ කෙරෙහි මොකද්ද වෙන්නේ? ඇලෙනවා. කෙලස් තියෙන තාක්කල් මේ රූපේ කෙරෙහි ඇලෙනවා. ඇලුනොත් ගැටෙනවා. ගැටුනොත් මුලාවටපත් වෙනවා. මෙන්න මේ தത്വයට තමයි කියන්නේ කුමක් කියලාද? උපාදානය කියලා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා රූපස්කන්ධය කෙරෙහි ඇලීම, ගැටීම, මුලා වීම තමයි කුමක් කියන්නේද? රූප උපාදානස්කන්ධය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී පින්නතුනි පැහැදිලි කරනවා මේ පංච උපාදානස්කන්ධය අයිති වෙන්නේ පින්නතුනි චතුරාර්ය සත්‍ය මොන කොටටද? දුක්ඛ කියන කොටසට අයිති වෙන්නේ. එතකොට ස්කන්ධ කියලා කියන්නේ රාශියක්, එහෙම නැත්නම් ගොඩක් කියන එක. අපි කියන්නේ ජලස්කන්ධය, ඒ වගේම ජලස්කන්ධය කියන්නේ ජල කඳ, ඊට පස්සේ දුක්ඛ කඳ නැත්නම් දුක්ඛඳ. ඒ වගේ පින්වත්නි දුක් ගොඩවල් තියෙනවා කීයක්ද? 5ක්. අන්නේ 5 පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මෙහිදී පින්වත්නි තවත් කියනවා නම් අර චුල්ල වේදල්ල සූත්‍රයේදී පින්නතුන්ට මතක ඇති විසාක කියන උපාසකතුමා ධම්මදින්නා කියන රහත් භික්ෂුණියගෙන් අහනවා සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ධම්මදින්නා රහත් භික්ෂුණිය කියනවා ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති, ඒ වගේම නොහික්මුණු, සත්පුරුෂයන් නොදක්නා නුවණ මදි කෙනා මේ පංචස්කන්ධය මමය මගේය කියලා ගන්න තාක්කල් ඔහුට කවදාවත් සක්කාදිට්ඨිය දුරු වෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන් දේශනා කරන පින්නතුණික තැනකදී බුදුරජාන් වහන්සේ විසිවැදෑරුම් සක්කාදිට්ඨියක් පිළිබඳව විසිවැදෑරුම් සක්කාදිට්ඨිය කියන්නේ කොහොමද? ඔන්න පළවෙනි එක රූපේනේ. ඒ තමයි රූපය ආත්මය ලෙස බලනවා. 2 ආත්මේ රූපේ ලෙසින් ගන්නවා. 3 රූපේහි ආත්මය ඇතයි බලනවා. ඒ වගේම ආත්මෙහි රූපය ඇතයි බලනවා. ඒ රූපේ ඒ විදිහට බැලුවා. ඊට පස්සේ වේදනාව 4 ආකාරයකටත්, සංඥාව 4 ආකාරයකටත්, සංකාර 4 ආකාරයකටත්, විඥානය 4 ආකාරයකටත් මේකට තමයි කියන්නේ විසිවැදෑරුම් සක්කාදිට්ඨිය කියලා. වේදනාව බුදුරජාන් වහන්සේ හැදින්නුවේ දීබබුලක් හැටියට. ඒකත් සුව වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. දීබබුලක ස්වභාවය තමයි පින්නතුනි ඒ බබුල ටිකක් දුරක් ගිහිල්ලා බිඳෙනවා. තව බබුලක් ගත්තාම මේක තව ටික දුරක් ගිහිල්ලා විදලා යනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් අපි භාවනා කරනකොට පින්නතුනි වේදනාව උපදිනවනේ. දැන් ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට මුල් වෙලාවේ හොඳයි තියෙන සැප වේදනාවක්, ටික වෙලාවක් යනකොට මතුවෙන්නේ දුක්ඛ වේදනාව. එතකොට සැප වේදනාවක් බලාපොරොත්තුෙන් ඉරියව්ව මාරු කරනවා. දැන් තියෙන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාවක්. එතකොට සැප වේදනාවේදී දුක්ඛ වේදනාව නැති වෙන්නේ දුක නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද? අනිත්‍ය නිසායි. දුක්ඛ වේදනාවේදී සැප වේදනාව නැති වෙන්නේ සැප වේදනාවත් අනිත්‍ය නිසායි. ඒ නිසා කරන්න ඕනේ පින්වත්නි ඉරියව් මාරු කළාට වරදක් නෙවෙයි. මේ කියන්නේ යම් කිසි කෙනෙක් භාවනා කරනවා කියලා මුළු පැය පුරාම කළ තියෙන ඉරියව් මාරු කරන එක විතරක් නම් ඒකෙන් වැඩක් නැහැ පින්නතුනි. ඒකෙන් වෙලා තියෙන්නේ වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න එක නෙවෙයි. පැය පුරාම කළ තියෙන වේදනාවත් එක්ක නිකන් පොරබැදිල්ලක් විතරයි. අන්නේ වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකට තමයි කිව්වේ වේදනානුපස්සනාව කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන සංඥා කියලා කියන්නේ මිරිගුවක්නේ. ඒ බුදුහාමුදුරු දේශනා කරන මේ ඇසට හමුවන රූපය ලස්සනයි හෝ අවලස්සනයි ඒකත් කොටස් වශයෙන් බෙදෙන රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ අපි රූප වලට රැවටෙනවා. ඊට පස්සේ අපි සංඥා ඒ කියන්නේ සද්ද සංඥාවට අපිට රැවටෙනවා. හැබැයි
ඒ කිසිම රැවටීමක පින්නතුනි හඳුනා ගැනීමක මතක තියාගන්න ඕනේ නිත්‍යභාවයක් නැහැ. ඒ නිසා සංඥාවත් අනිත්‍යයි. ඊට පස්සේ සංකාර කියලා කිව්වේ උපමා කළේ බුදුරජාණන් වහන්සේ කෙසෙල් කඳකට. භාගතුන් වහන්සේ වදාලා මහන්නේ මේ මිනිස්සුන්ගේ සිටිවිලි, මතිමතාන්තර, දෘෂ්ටි, මතවාද, ආකල්ප මේ සියල්ලක්ම තුල පින්නතුනි ගොඩ නැගෙන්නේ මොනවද? සංකාරය. මේ සියල්ලක්ම තුල ගොඩ නැගෙන්නේ සංකාරය. උන්වහන්සේ උපමාවට ගත්තේ කෙසෙල් කඳක්. දැන් කෙසෙල් කඳ පළවෙනි පතුර අයින් කරනවා. දෙවෙනි පතුරත් අයින් කරනවා. දෙවෙනි පතුරට වැඩිය තුන්වෙනි පතුර සුදු පාටයි. දැන් මේම පතුරු ගලව මේ හොයන්නේ මොකද්ද? මේ කෙහෙල් ගහේ අරටුව තියෙනවද කියලා. දැන් අරටුවක් හම්බෙන්නේ නැහැ. දැන් කෙසෙල් කඳ පට්ට ගැහුවේ කවුද? ඒ මිනිස්සෙමයි. කෙහෙල් ගහ පතුරු වෙරි ඒ මිනිස්සය නම් කරගහන් යන්නත් ඕනේ. ඒ මිනිස්සයම තමයි. ඒ නිසා සංස්කාර සංකාර එකතු කළා නම් ගෙනියන්නත් ඕනේ අපිම තමයි. අපේ සංස්කාර පින්නතුනි සංකාර කිසිම කෙනෙක් වෙන කවුරුවත් කන ගහන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සයා නම් කෙහෙල් ගහ පතුරු ගැලුවේ ඒ මිනිස්සෙම තමයි අරගෙන යන්නත් ඕනේ. ඒ නිසා මේ මතිමතාන්තර ආකල්ප දෘෂ්ටි මතවාද මේ කිසිවක් තුළ පින්නතුනි ගත යුතු දෙයක් නෑ. ඒ සියල්ලත් අනිත්‍ය වෙනවා. ඊට පස්සේ අන්තිමට දේශනා කළේ විඥානං අනිච්ඡන්ති. විඥානීය කියලා කියන්නේ සිත. මේ සිත අනාදිමත් කාලයක් තිස්සේ අපි රැවට්ටුවා කියන බව පින්නතුන් දන්නවා. අපි මේ තාක්කල් වැඩ කළේ හිතට ඕන විදියට. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ මහණෙනි කිසි වෙලාවක සිතට ඕන විදියට වැඩ කරන්න එපා. නුඹලාට ඕන විදියට නුඹලා සිත හදාගන්න. අන්නේ කටයුත්ත රහතන් වහන්සේලා බොහොම ලස්සනට පින්නතුනි සිද්ධ කළා. ඒ වගේම මේ වෙලාවේ ගන්න පුළුවන් ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ අනිච්ච සංඥා කියලා සූත්‍රයක් තියෙනවා. දැන් මේ ඉගෙන ගන්නේ අනිත්‍ය සංඥාවනේ. අනිච්ච සංඥා කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බොහෝ කොට වඩන ලද අනිත්‍ය සංඥාව තුළ කාමරාගය ඊතා ඉක්මනටම දුරු කරන්න පුළුවන්කම තියෙනවා. උපමාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශරත් කාලේ ගොවියෙක් නගුලකින් මේ පොළොවේ තියෙන පැතිරලා තියෙන මුල් සියල්ලම පින්නතුනේ ගලවලා අයින් කරන්නේ අහක් කරන්නේ සිඳින්න විඳලා බෙදලා දාන්න යම් විදියකටද බහුල වශයෙන් වඩන ලද අනිච්ච සංඥාව තුළ කුමක්ද දුරු වෙන්නේ? කාමරාගය දුරු වෙනවා කිව්වා. තව උපමාවක් බුදුහාමුදුරු දේශනා කරන මේ සූත්‍රයේදීම තන කපන මිනිස්සේ ඒ තන කපන මිනිස්සයා ඒ තන ටික කපලා යම්කිසි පැත්තකින් අල්ලගෙන එහාට මෙහාට ගසා හරින්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ච සංඥාව දුරු කරපු කෙනාටත් කාමරාගේ ඊතා ඉක්මනින් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. බඩපු කෙනාට. ඒ වගේම කියනවා ඊළඟ උපමාවෙන් කියනවා කූටාගාරයක සියලුම පරාල එකතුන තැනක් තියෙනවා පින්නතුනි. අපි ඒකට කියන්නේ කැණි මඩල කියලා. අපි ඒකට කියන්නේ කැණි මඩල කියලා. අන්නේ කැණි මඩල සම්බන්ධ වෙනවා. ඒ වගේ තමයි ඒ කැණි මඩල ළඟට සියලුම පරාල නැමිලා තියෙන්නේ නැත්නම් එකතු වෙලා තියෙන්නේ යම්සේද බුදුහාමුදුරු දේශනා කරනවා අනිච්ච සංඥාව වඩන කෙනාට බහුල වශයෙන් දියුණු කරන කෙනාට මහණෙනි කාමරාගය ඊතා ඉක්මනින් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මල් සුවඳ වර්ග අතර කළු අගිල් මල් නැත්නම් සුවඳ අග්‍රවන්නේ යම්සේද ඒ වගේ අනිච්ච සංඥාව මේ හැම දෙයක්ම දුරු කරන්න අග්‍රයි කිව්වා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දස සංඥාවල පළවෙනි කාරණාව හැටියට දේශනා කළේ අනිච්ච සංඥාවයි. පින්වත්නි දස සංඥාවන්හි මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළ දෙවැනි සංඥාව අනත්ත් සංඥාවයි. කුමක්ද මේ අනත්ත් සංඥාව කියලා දේශනාවේ විස්තර කරනවා
ඉදානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්කති. යම් භික්ෂුවක් අරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශූන්‍යාගාරයකට ගියේ හෝ මෙහෙම මෙනෙහි කරනවා. කොහොමද? චක්කුං අනත්තා රූපං අනත්තා. එසත් අනාත්මයි රූපයත් අනාත්මයි. කියන්නේ එසත් අනත්තයි රූපයත් අනත්තයි. ඊළඟට සෝතං අනත්තා සද්දා අනත්තා. කනත් අනාත්මයි කනට ඇහෙන ශබ්දයත් අනාත්මයි. ඊළඟට නාසය නාසයට කියනකොට ඊළඟට නාසයෙන් විඳින ගඳ සුවඳ දෙකම අනාත්මයි. ඊළඟට පින්වත්නි දිව දිවත් දිවෙන් විඳින රසයත් මේ දෙකම අනාත්මයි. ඊළඟට පින්වත්නි කය කයෙන් විඳින ස්පර්ශයත් මේ දෙකම අනාත්මයි. ඊළඟට මන ඊළඟට ඒ මන කියන ඉන්ද්‍රියෙන් අරමුණු කරගන්නා වූ ධර්ම මේවට කියනවා පින්වත්නි ඇස කන නාසාදී අභ්‍යන්තර ආයතන 6යි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාදී බාහිර ආයතන 6යි. එතකොට ඉති ඉමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. මේ ආධ්‍යාත්මික බෝධ බාහිර බෝධ ආයතනයන්හි අනාත්මතාවයේ දකිමින් වාසය කරනවා. පින්වත්නි සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්වත්නි වීනෝපම කියලා සූත්‍රයක්. දවසක් එක රජ කෙනෙකුට අහන්න ලැබෙනවා පින්නතුනේ හරීම ලස්සන වීණානාදයක්. දැන් මේ රජුරෝ සෑහෙන වෙලාවක් මේ වීණානාදය අහගෙන ඉඳලා රාජපුරුෂයෙකුට කතා කරලා කියනවා පුරුෂය මට මොන ලෝකෙන් හරි කමක් නැහැ ඔන්න ඔය සද්දය ඕනේ කියලා. දැන් මේක රාජ නියෝගයක්. රාජපුරුෂයාට බෑ කියන්න පුළුවන්ද? බෑ කියන්න බෑ. දැන් මොකක්ද ඕන කියන්නේ රජුරෝ? රජුරෝ ඕන කියන්නේ මේ නාදය. දැන් රාජපුරුෂයා හොඳයි කියලා ගිහිල්ලා ගෙනාවුත් ගේන්නේ මොකද්ද? ගිහිල්ලා ගේන්නේ නාදේ නෙවෙයි. ගේන්නේ වීණාව. නමුත් රජුරවන්ට වීණාවෙන් වැඩක්ද? රජුරවන්ට වීණාවෙන් වැඩක් නැහැ. රජුරවන්ට ඕන කරන්නේ නාදේ. වීණාව ගෙනල්ලා රාජපුරුෂයා දුන්නම කියනවා මට මේකෙන් වැඩක් නැහැ මට ඕනේ අර නාදේ. මහරජුරුවන් වහන්සේ ඒ නාදේ කියන්නේ තියෙන දෙයක් නෙවෙයි කියනවා. මේ නාදේ කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. මේ වීණාවත් මේ වීණාවේම තියෙනවා උපවීණාව මේ වීණාවේ තියෙනවා තත් ඒ සියල්ල තිබුණාට මදි. මනාකොට මේ වීණාව සුසර කරන්න පුළුවන් ශාස්ත්‍රයේ දන්න කෙනෙක් ඕන මේකට. අන්න ඔහුගේ ව්‍යායාමයෙන් මේ වීණාව මනාකොට සුසර වෙනකොට එතකොට තමයි මේ හඬ නැගෙන්නේ. නමුත් මේ හඬ කියන එක තියෙන එකක් නෙවෙයි. දැන් රජුරෝ ඇත්තටම මේ හොය වෙහෙසුනේ පින්නතුනේ තියෙන එකකටද? තියෙන එකකට නෙවෙයි. රජුරවන්ට හොඳටම කලකිරුණා. එහෙනම් මේ ලෝකේ යම් තාක් මේ මිහිරි නාදයන් තියෙනවා නම් ඒ ඔක්කොමත් මේ වගේනේ කියලා වීණාව අල්ලලා පින්නතුනේ කෑලි වලට පළලා දැම්ම පින්නත්. අන්න ඒ වගේ තමයි ඇහැට පේන රූප වේවා කනට ඇහෙන ශබ්ද වේවා පින්වත්නි මේවා ඇත්තටම ලෝකේ තියෙන දේවල් නෙවෙයි පින්වත්නි. තියෙන දේවල් නෙවෙයි. ඇහැට පෙනිච්ච රූපයක් යම් වෙලාවක ලස්සනයි කියලා පින්වත්නි සංඥා මාත්‍රයක් ඉපදුනා නම් මතක තියාගන්න.
එතන ඉඳලා පින්වත්නි මේ ලස්සනයි කියලා හඳුනාගත්තු රූපය වෙනස් වෙන ධර්මතාවයට වෙනස් වෙන ධර්මතාවෙන් යුක්ත දෙයක්. එහෙනම් යම් වෙලාවක ලස්සනයි කිව්වද එතන ඉඳලා වෙන්නේ මේ ලස්සන දේම විපරීත වෙන එක. යම් කිසි කෙනෙකුට ලස්සනයි කියලා කිව්වද පින්නතුනේ එතන ඉඳලා වෙන්නේ ලස්සන කෙනා තව ලස්සන වෙන එකද? නෑ විපරීත වෙන එක පින්වත්නි. එතකොට අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වත්නි මේ ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් පින්වත්නි අනාත්ම සංඥාව වඩන්න කියලා. එහෙම අනාත්ම සංඥාව වැඩුවොත් පින්වත්නි සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ විත්තත සත්ත සංඥා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ අනත්ත් සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝගදා අමත පරියෝසානා. මේ අනාත්ම සංඥාව යමෙක් බහුල කොට වඩනවා නම් මහත්ඵලයි මහානිසංසදායකයි නිවන කරා යන දිය පහරට බැස්ස වෙනවා නිවනටම යනවා. දුක්ඛේ අනත්ත් සංඥා ಪರಿචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසං බහුලං විහෙරතෝ. යමෙක් මහණෙනි මේ අනත්ත් සංඥාවෙන් සිත පුරුදු කරනවා නම් මේකට සිත පුරුදු කරන්න ඕන පින්වත්නි. ඊළඟට කියනවා චේතසෝ බහුලං විහෙරතෝ. මේ අනාත්ම සංඥාවෙන්ම බොහෝ කොට කාලය ගෙවනවා නම් ඒ කියන්නේ අපි නිවනට සාදුකාර දෙන්නේ ඇතුලාන්තෙන් උපන් වමනාවකින් නම් අපේ ජීවිතේ වැඩි කාලයේ පින්වත්නි වැය වෙන්න ඕන ඒ නිවන සාක්ෂාත් කිරීම පිණිසද නැද්ද? සාක්ෂාත් කිරීම පිණිසයි. එතකොට පින්වත්නි නිවනට සාදුකාර දුන්නට බොහෝ වෙලාවක් අපි ජීවිතේ නඩත්තු කරන්නේ සතර අපායේ පුරවන පැත්තට නම් පින්වත්නි ඒක සිද්ධ වෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ මේ භාවනාවන් මේ වඩන දස සංඥාවන් පින්වත්නි බහුල වශයෙන් වඩන්න ඕන. ජීවිතේ බොහෝ වෙලාව එයින්ම ගත වෙන්න ඕන ප්‍රමාදයක් නිසා. ඒ කියන්නේ සිහිනුවන පවත්වා ගන්න බැරි වෙච්ච මොහොතක ඒ සංඥාවන් හිතෙන් ගිලිහුනොත් මිසක අනෙක් වෙලාවකදී නම් මේ සංඥාවන් හිතෙන් ගිලිහෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම බොහෝ කොට සිත පුරුදු කළොත් ඉමස්මින්ච සවිඥානකේ කායේ මේ සවිඥානක විඥානයේ සහිත කයෙත් බහිද්ධාච සබ්බ නිමිත්තේසු බාහිර සියලු නිමිතිවලත් අහිංකාර මමින්කාර මානාපගතං මම මගේ කියන පින්වත්නි මානයෙන් අපේ සිත ගැලවෙනවා කියනවා. මම කියලා මගේ කියලා ගන්න මේ මානයෙන් පින්වත්නි අපේ හිත නිදහස් වෙනවා දුරු වෙනවා. මේ සියලු දේවල්හි උපේක්ෂාව හෝ පිළිකුල මනාකොට සිතේ පිහිටනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි එසේ වඩන්න තියෙන දෙවෙනි සංඥාව ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කළේ අනත්ත් සංඥාව. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දස සංඥාවල තුන්වෙනි සංඥාව හැටියට දේශනා කරන්නේ කතමාචානන්ද අසුභ සංඥා. ආනන්ද අසුභ සංඥාව කියන්නේ කුමක්ද? ඉදානන්ද බික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අදෝකේ සමත්තකා තතපරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. අත්තිමස්මින් කායකේසා යනාදී වශයෙන් දෙතිස් කුණප කොට්ටාස්ස පිළිබඳවයි අසුභ සංඥාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට දේශනා කරනවා මේ පාතලෙන් උඩ කෙස්මතුවෙන් යට අසුචියෙන් පිරුණු මේ සෑම දෙයකම පින්නතුනේ තියෙන්නේ අසුභයයි. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුව වදාලා එක අවස්ථාවකදී හරියට මේ කය ඇවිදින අසුචි කඳක් වගේ කිව්වා. අසුචි කලයක් වගේ කිව්වා.
මේ ලෝකේ අපි අම්මගේ කුසේ ඉන්නකොට අම්මගේ කුණු මල මූත්‍රා මේ හැම දෙයක්ම පින්නතුනි අපේ ඇඟේ ගෑවෙනවා. බැසිකිලි වලක පණුවෙක් ඉන්නේ යම් විදියකටද අපි මව් කුසේ හිටියෙත් පින්නතුනි මේ විදියටයි. මේ නිතර නිතර මෙනෙහි කරනකොට නැත්නම් කල්පනා කරනකොට හඳුනා ගන්නකොට පින්නතුනි මේ ජීවිතේ යථා ස්වභාවය නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒසා බුදුරජාන් වහන්සේ මෙහෙම දෙයක් දේශනා කළේ අපිට මේ ජීවිතේ යථා ස්වභාවය කියන එක නුවණින් දකින්නටයි පින්වත්නි. බුද්ධ කාලේ හිටියා රාජදත්ත කියලා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ දවසක් සුසාන භූමියට ගියා භාවනා කරන්න. ලස්සන කාන්තාවගේ මල සිරුරක් ඉදිරිපිට ඉඳගෙන රාජදත්ත හාමුදුරුවෝ භාවනා කළා. උන්වහන්සේ අන්තිමට කියනවා බතක් පිසෙන්න කලින් මං ඉක්මනට තනින් අහක් වුණා කිව්වා. අයින් වුණා කිව්වා. මොකද්ද මේ කියන්නේ? බතක් පිසෙන්න කලින් ඉක්මනට තනින් ඉවත් වුණා කිව්වා. ඒ කියන්නේ පින්වත්නි මේ කාන්තාවගේ නැත්තම් මේ මල සිරුරේ බඩ ඉදිමිලා දෙකට පැලෙන්න කලින් මං ඉක්මනට ධර්මය අවබෝධ කරගත්තා. ඒ කියන්නේ බඩ ඉදිමිලා දෙකට පැලෙනකන් මට ඉන්න ඕනුනේ නෑ. ඊට කලින් මට ධර්මය අවබෝධ වුණා කිව්වා. අපි කවුරුත් දන්නවනේ මේ ශරීරය සුසානගත කළාට පස්සේ මිනි පෙට්ටිය ගණන් තියෙන්නේ පෙට්ටියත් පැලෙන තරමට මේ ශරීරය ඉදිමෙනවා. එහෙම නැතුව නිකන් ගිහින් දැම්මොත් යම් දවසක ඉදිමිලා මේක පැලිලා සරව ටික උඩට විසි වෙනවා. විසි වුණාම ඒ සරව ටික වැටෙන්නේ ඒ මල සිරුර උඩටමයි. ඉන් පස්සේ හොයන්න බෑ මේක ස්ත්‍රියගේ මල සිරුරක්ද පුරුෂයෙක්ගේ මල සිරුරක්ද කියලා හොයන්න බෑ. එබඳු ශරීරයක් මේ තියෙන්නේ පින්වත්නි. එබඳු කයක් මේ තියෙන්නේ. එහෙමත් වුණාට පස්සේ ගිහින් දැම්මහම සත්තුත් උන්ටෝන ටික විතරයි පින්නතුනි කන්නේ. කපුට මල සිරුරක ඉස්සෙල්ලම වැවිල්ල මහන්නේ S2 උඩ. ඌ S2 ගුල්ලගෙන කනවා. මේ S2 තියෙන යුෂක්. ඒ යුෂ මේ කපුට උරාගෙන බොනවා. ඒ වැඩේ කරගත්ත ඌ ගියා. බල්ලෝ, සිවල්ලෝ ආදී සත්තු හරියාසයි බඩවැල් කන්න. උන් බඩවැල් ටික ඇදගෙන කනවා. තවත් සත්තු එකම සුසාන භූමියේ මීටර 200ක් 300ක් එහාට මස් කෑල්ල ඇදගෙන යනවා. තනියෙන් කන්න. ඒසම් මතක තියාගන්න බොහෝ සතුන්ට පොදු ශරීරයක් පින්නතුන් මේ අපිට තියෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ බොහෝ පණුව ජීවත් වෙනවා. උන් නිදන්නෙත් මේක ඇතුලේ. උන් කන්නේ බොන්නෙත් මේක ඇතුලේ. උන් වැසිකිලි කැසිකල කරන්නෙත් මේක ඇතුලේ. උන්ගේ හොස්පිටල් එකත් මේක ඇතුලේ. ඔක්කොම කරන්න පින්නතුනි මේ ශරීරය ඇතුලේ. ඒබඳු කයක් මේ තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ මේව ගැන හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ජීවිතේ ලස්සන සංඥාවක් හැටියට පින්නතුනි අසුබ සංඥාව දිනු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. භාගතුන් වහන්සේ වදාළ මේ කුණප කොටස් 32. ඔයයන්ට මතකද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතරමා ධාතුන්ගෙනුයි මේ රූපය හැදුනේ කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. එතකොට පින්නතුන් දැන් දන්නවා දෙතිස් කුණප වලින් පඨවි ධාතුවට කොටස් කීයක් අයිති වෙනවද? 20යි. ඒ තමයි කේසා, ලෝමා, නකා, දන්තා මෙතෙන් සිට කරීසං කියන තැන දක්වා තියෙන්නේ පඨවි. දැන් තද ගතියට අයිති කොටස් 20ක් තියෙනවා. ඊට පස්සේ ආපෝ ධාතුවට අයිති කොටස් 12ක්. ඒ මොනවද? පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා,
කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්ත ලුංගන්තේ. කොටස් තියෙනවා මේ ඔක්කොම පින්වත්නි වැగిරෙන දේවල්. ඊට පස්සේ තේජෝ ධාතුවට අයිති කොටස් 4ක්. ඒ තමයි සිංහලෙන් කියනව නම් දිරීම, දැවීම, තැවීම සහ පැසවීම. මේ අපි කන බොන සෑම ආහාරයක්ම දිරවන්නේ, දවන්නේ, පැසවන්නේ, තවන්නේ මොන ධාතුවේ බලපෑමෙන්ද? තේජෝ ධාතුවේ බලපෑමෙන්. පින්වත්නි, පින්නතුන්ට මතක ඇති ලස්සන උපමාවක් තියෙනවා. රත් වෙච්ච බටයකට එක පැත්තකින් වතුර දානවා. ඒ දාපු වතුර ටිකම එහා පැත්තෙන් භාජනයක් ඇල්ලුවොත් ඒ ටික මෙයිද? ඒ ප්‍රමාණය මෙයිද? නෑ. එහෙනම් කොමකින්ද ඒක අඩු කළේ? තේජෝ ධාතුවේ බලපෑම. ඒ නිසා අපි කන බොන මේ සෑම දෙයකම පින්නතුනි අවශ්‍ය ටික විතරක් මේ ශරීරයට උරාගෙන අනවශ්‍ය ටික කුණ්ඩුඩු වශයෙන් එළියට දානවා. නව දොරකින් අසුචි වැగిරෙන ශරීරයක් දරන් ඉන්න අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ යන්නේ ඒකයි, අසුබේ මෙනෙහි කරන්න කියලා. ඊට පස්සේ අන්තිම කාරණාව තමයි වායෝ ධාතුව. වායෝ ධාතුවට අයිති කොටස් 6ක්. පින්නතුන්ට මතකයි උද්දංගමා වාතා, අදෝගමා වාතා, කුච්චිසයා වාතා, කොට්ඨාස්සේ වාතා, ඒ වගේම අංග මංගානුසාරී වාතය, ආස්වාස ප්‍රස්වාස වාතය. එතකොට මේ තේරුම් ගන්න ඕනේ පඨවි ධාතුවට කොටස් 20යි, ආපෝ ධාතුවට කොටස් 12යි, තේජෝ ධාතුවේ කොටස් 4යි, වායු ධාතුවේ කොටස් 6යි. මේකෙන් තමයි මේ රූපේ හැදුනේ. පින්වත්නි, බුද්ධ කාලේ හිටියා කුල්ල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට පුදුම රාගයක් තිබුණේ. දවසක් බුදුහාමුදුරුවෝ කුල්ල හාමුදුරුවෝ යමන, උන්වහන්සේගේ නම කුල්ල. ඒ කුල්ල හාමුදුරුවෝ යමනවා සුසාන භූමියට. එදා ගේනවා පින්වත්නි ලස්සන කාන්තාවගේ මලසිරුරක් සුසාන භූමියට. ඒ මලසිරුර ළඟ ඉඳගෙන කුල්ල හාමුදුරුවෝ භාවනා කරනවා. පින්වත්නි, බලන් ඉන්න මලකුණේ රාගය ඉපදුනා. බලන් ඉන්න මලකුණේ රාගය ඉපදුනා. ආයි යනවා පන්සලට. ගිහලා බුදුහාමුදුරන්ට කියනවා කුල්ල හාමුදුරුවෝ, බුදුහාමුදුරුවෝ මට භාවනා කරන්න බෑ කිව්වා. බුදුහාමුදුරුවෝ දෙවෙනි දවසෙත් කුල්ල හාමුදුරුවෝ යවනවා සුසාන භූමියට. ඒ මලසිරුර දිහා බලන් ඉන්න කියලා. දෙවෙනි දවසෙත් බලන් ඉන්න මලකුණේම රාගය ඉපදුනා. තුන්වෙනි දවසෙත් එහෙමයි. හතරවෙනි පස්වෙනි දවසේ වෙනකොට තමයි අර මුලින් අපි කිව්වා වගේ ඒ කාන්තාවගේ බඩ නැත්නම් ශරීරය ඉදිමිලා පැලිලා ඇතුළින් ඉන්න පණුව ඔක්කොම එළියට එනකොට තමයි කුල්ල හාමුදුරුවන්ට රාගය නැති වුණා කියලා කියන්නේ. පින්නත් කොට හිතා ගන්න පුළුවන්ද රාගයේ බලවත්තරම කොච්චරද කියලා. එතකොට රාගයේ වැඩි කෙනෙකුට හොඳම භාවනාව, හොඳම සංඥාව තමයි මොන සංඥාවද? අසුබ සංඥාව. ඒ අසුබ සංඥාව හොඳින් දියුණු කරගත්තා කියලා කියන්නේ, වැඩුවා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා මේ ශරීරයටවත් කිසිදු ආසාවක් නැහැ. තමන්ගේවත් අනුන්ගේවත් ඒ කිසි දෙයකට පින්නතුණි ආසාවක්. ඔයයන්ට මතකද බුද්ධ කාලේ හිටිය සුභා කියලා තෙරණියක්. ලස්සන කාන්තාවක් නේ. ඇයටත් වඩා ලස්සන ඇයගේ ඇස් දෙක. ඉස්ටි දූර්තේ. දවසක් සුභා තෙරණියට ඇවිල්ලා කියනවා ඇස් දෙක බොහොම ලස්සනයි කියලා වර්ණනා කළා. ඇස් දෙකම වර්ණනා කරනකොට සුභා තෙරණිය කියනවා මිනිස්සයෝ මේ ඇස් දෙක මොනතරම් වර්ණනා කළත් මට රාගයක් උපදින්නේ නෑනේ. ඇස් දෙක නෙෝනේ. මතක තියාගන්න මිනිස්සයෝ මේ ඇස් දෙක හරියට ගස් බෙනයක තියෙන ලාටුවක් වගේ කිව්වා. ගස් වල ලාටු ඕන වෙලාවක් ගලවන්න පුළුවන් නේ. ඒ වගේ සුභාතරණිය කියනවා මේ ඇස් දෙකත් ගස් බෙනයක ලාටුවක් වගේ ගලවලා දෙන්නම් කිව්වා. ඇස් දෙක නෙෝනේ දුන්න ගලවලම. පින්නතුන්ට තේරෙනවද එතකොට ඒ හොඳ සංඥාවක් නැත්නම් අරමුණක් හිත මේ දියුණු කළාම පින්නතුනේ ඒ සුභාතරණියට මේ ඇස් දෙකටවත් කිසිම ආසාවක් නැහැ.
ඒ කියන්නේ ධර්මයත් එක්ක යන ගමනක විමුක්ති සුවේ සලසා ගත්තට පස්සේ ඔයත්තන්ට තේරෙනවද මොනතරම් සුවයක් මේ ධර්මයේ තුල පින්වත්නි භුක්ති විඳින්න පුළුවන්ද කියලා. ඒ විතරක් නෙවෙයි. භාගතුන් වහන්සේ වදාලා දෙපැත්තෙන් කට ගැට ගහපු මල්ලක් තියෙනවා. මේ මල්ල මේ දෙපැත්තෙන් කට ගහපු මේ මල්ලේ ධාන්‍ය එක එකම පුරවලා තියෙන්නේ. මිනිස්සෙක් මේ එක පැත්තක මේ කටක් ලිහනවා. ලිව්වට පස්සේ මේකේ මෑ ඇට, මුං ඇට, කොල්ලු ඇට මේ ආදී වශයෙන් නොඑක් ධාන්‍ය වර්ග එකින් එක මේ මිනිස්සය කරන්නේ මොකද්ද? වෙන් කරනවා. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කළ නුවණැති කෙනා මේ ශරීරයේ දෙස බලන්නේ අන්න ඒ විදියට කිව්වා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාළ මහණෙනි සුසාන භූමියට ගිහිල්ලා බලන්න තේරුම් ගන්න පුළුවන් පිරලා තිබුණු කම්බුල් දෙක දැන්ගේ මලසිරුරේ නෑ. ලස්සනට පාට කරපු තොල්පෙති ඒ මලසිරුරේ නෑ. හරියට S2 වලවල් දෙකක් වගේ. ඒ කිසිවක් මේ මලසිරුරේ නෑ. එතකොට තේරෙනවද පින්නතුනි එබදු කයක් තුල කවදාවත් සුබ වශයෙන් ගන්න බුදුරජාන් වහන්සේ අපිට ඉගෙනුවේ නෑ. ඒ නිසා භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්නට යෙදුණු තුන්වෙනි සංඥාව තමයි අසුබ සංඥාව. පින්වත්නි මෙනෙහි කරන්න කිව්වා හතරවෙනි සංඥාව පින්වත්නි ආදීනව සංඥාවයි. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. ආනන්දය යම් භික්ෂුවක් අරණ්‍යගතව වේවා වෘක්ෂ මූලිකව වේවා ශුඤ්ඤාගාරගතව වේවා මෙසේ මෙනෙහි කරනවා. කොහොමද? බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ ඉති ඉමස්මින් කායි විවිධා ආබාධා උපජ්ජහන්ති. බහු දුක්ඛෝ කෝ අයං කායෝ මේ කය බහු දුක්ඛෝ බොහෝ දුක් උපදවන බොහෝ දුක් වලට ස්වභාව වෙච්ච තනක් පින්වත්නි. මේ කය බොහෝ දුක් උපදවන බහු ආදීනවෝ බොහෝ ආදීනව තියෙන ස්ථානයක්. ඉති ඉමස්මින් කායි විවිධා ආබාධා උපජ්ජහන්ති. මේ කයේ මේ ආකාර නොඑක් ආබාධ උපදිනවා. මොනවද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ ආදී විදිහට පින්වත්නි දේශනාවේ විස්තර කරනවා මේ කයේ හැදෙන ලෙඩ, මේ කයේ උපදින දුක්, මේ කයේ තියෙන ආදීනව. පින්වත්නි යත සඳහන් කළා මේ කයේ යථා ස්වභාවය. පින්වත්නි පාද තලෙන් උඩ කෙස්රොදින් පහළ සම වට කරගත්තු මේ ශරීරය නාන ප්‍රකාර අසුචි වලින්ම පිරීලා කියලා. අන්න ඉබඳු වූ ශරීරයේ ඉදිකට්ටක තුඩකින් පින්නතුනේ තනක් සලකුණු කරලා මෙන්න මෙතන ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා කියන තනක් තියනොද? මෙච්චර වූ ශරීරයක ඉදිකටුවකින් පින්වත්නි ඉදිකටු තුඩකින් තනක් පෙන්නලා මෙතන ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා කියන තනක් එහෙම එකක් නැහැ පින්වත්නි. මොනතරම් ඇලිලා මොනතරම් උද්ධාම වෙලා පින්වත්නි මේ කය අපි පරිහරණය කළත් මතක තියාගන්න මේ කය ලැබුණේ කර්මෙට කියලා. සසර කර්මයෙන් හටගත්තු එකක් නෙමේක. කර්මයෙන් සකස් වෙච්ච මේ කය පින්වත්නි නඩත්තු කරන එක තමයි පින්වත්නි ඊළඟ කර්මය. නිමාවක් තියනවද මේ කය නඩත්තු කරන එකේ? නෑ පින්වත්නි. ඔබට වයස අවුරුදු කීයද?
තවමත් පින්වත්නි මේ කය නඩත්තු කරලා අවසානයක් නැහැ. පින්වත්නි ඒ තරම් බොහෝ දුක් උපදවන එකක් මේ ශරීරය. බොහෝ ආදීනව තියෙන එකක් මේ ශරීරය. දේශනාවේ කියන්නේ එකයි බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ. බොහෝ දුක් බොහෝ ආදීනව උපද්දවන දෙයක්. ඇසෙත් රෝග. ඇසෙත් ලෙඩ තියෙනවා. කනෙත් ලෙඩ තියෙනවා. නාසයේත් ලෙඩ. ඊළඟට පින්නත් දිවෙත් ලෙඩ. කයෙත් ලෙඩ. ඔළුවෙත් ලෙඩ. ඒ ලෙඩ අතරත් පින්වත්නි ලෙඩ නැති තැනක් නැහැ. ඒ ලෙඩ අතරත් පින්වත්නි নানা ප්‍රකාර ලෙඩ තියෙනවා. පින්වත්නි මේ ඍතුන්හි වෙනස්කම වැඩි වුණත් පින්වත්නි වෙනස් වුණත් මේ කයට ලෙඩ හැදෙනවා. සීතල වැඩි වෙනකොට සීතල නිසා මේ කය ලෙඩ වෙනවා. මේ කියන්නේ ඔබ මම හරි ඇල්මෙන් පරිහරණය කරන හරි ඇල්මෙන් පින්වත්නි නඩත්තු කරන මහා සම්පත්තියක් කියලා හිතාගෙන ඉන්න කය ගැන. මොන තරම් ਸਰවාභරණින් සැලසුවත් පින්වත්නි කයේ යථා ස්වභාවය ඕකද නැද්ද? කයේ යථා ස්වභාවය ඕකයි. පින්වත්නි සීතල වැඩි වෙන කාලෙට සීතල හින්දාත් මේ කය ලෙඩ වෙනවා. ඒ කාලෙට අපිට මහන්සි වෙන්න වෙනවා ඒ සීතල සමනය කරගන්න. ඒ සීතල ක්‍රමක්‍රමයෙන් පහ වෙලා ගිහිල්ලා පින්වත්නි තාම උෂ්ණ කාලයක් එනකොට පින්නතුනේ මේ කය හරියට සුවපත් වෙනවද? නැහැ පින්වත්නි. ඒ වැඩි වෙන උෂ්ණය නිසා පින්නතුනේ ඊළඟට ලෙඩ වෙන්න පටන් ගන්නවා. එදාට අපිට සිද්ධ වෙනවා ඒ උෂ්ණ සමනය කරගන්න. නැත්තම් දුකයි. නැත්තම් වේදනාවයි. ඊළඟට පින්වත්නි ආපහු කාලයක් එනවා පින්වත්නි හොඳටම වහිනවා. වහින කාලෙට පින්නතුනේ වැස්ස නිසා පින්නතුනේ මේ කය ආපහු ලෙඩ වෙනවා. බලන්නකො නොඑක් කරුණු වලින් ලෙඩ වෙනවා. ඊළඟට පින්වත්නි කර්ම විපාක වශයෙන් හැදෙන ලෙඩ තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි. පින්වත්නි මේ කයේ අපේ විසම පැවතුම් හිටගෙන හිටිය වැඩි වුණොත් ඒත් ලෙඩ. ඇවිදින්න කියලා කියනවා ලෙඩ අඩු වෙන්න. ඇවිදලා වැඩි වුණාමත් ඇවිදලා වැඩි වෙනකොටත් ලෙඩ. මෙච්චර ලෙඩ වුණේ මං ඉඳගෙනමනේ හිටියේ කියලා සමහරු කියනවා. රාජකාරී කරන කාලේ ඉඳගෙනමයි හිටියේ. ඉඳගෙන හිටපු අය ඉඳගෙනම ඉඳලා ලෙඩ වෙලා හිටගෙන හිටපු අය හිටගෙනම ඉඳලා ලෙඩ වෙලා. කවුරුවත් පින්නතුනේ මෙන්න මේ විදිහට හිටපු නිසා මගේ ලෙඩ හොඳ වුණා කියලා මේ ලෙඩ අඩු වුණා කියලා මේ හින්දා මට කිසිම ලෙඩක් හැදුන්නේ නැහැ කියලා එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. මට මේ ලෙඩක් නැහැ මට කියලා පින්වත්නි යමෙක් කියනවා නම් බුදුහාමුදුරුවෝ වදාළේ මොකද්ද? ඒක ඔහුගේ මෝඩකම මිසක වෙන දෙයක් නෙමෙයි කිව්වා. නමුත් මේ හැදෙන ලෙඩ අතර පින්වත්නි අපේ ස්වභාවයක් තියෙනවා. දතෙත් ලෙඩ හැදෙනවා. බඩෙත් ලෙඩ හැදෙනවා. දතේ ලෙඩක් හැදුනම අපි කෑ ගහන්නේ පින්නතුනේ අනේ ඕන ලෙඩක් හොඳයි මේ දතේ අමාරුව නැතුව කියලා. එතකොට අනික් ඔක්කොම ලෙඩ හරි හොඳ දේවල් කියලා අපිට හිතෙනවා. දැන් දතේ අමාරුව හැදිලා ටික දවසක් යනකොට බඩේ අමාරුව හැදුනම අපි කියනවා අනේ මේ හැදිච්ච බඩේ අමාරුවට වඩා අර එදා හැදිච්ච දතේ අමාරුව හොඳ අමාරුයි කියලා. නෑ එදාට කියනවා අනේ ඕන එකක් ඉවසන්න පුළුවන්. බඩේ අමාරුව නිවසන්න බැරි. දැන් පින්වත්නි ඊළඟ සතියේ වෙන ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තුන්වෙනි සතියේ අර ලෙඩ දෙකම හොඳ වෙනවා. ඒ කියන්නේ හොඳයි වෙනවා. ඒ හැදිච්ච ලෙඩේ නරක වෙනවා. දැන් මේක පින්වත්නි හරියටම තේරුම් ගන්න ලෙඩ තුනම එකවර හැදෙන්න ඕන දවසක. එතකොට තෝරාගත්ත කෙනෙක් කෝකද හොඳ කියලා. නේද? පින්වත්නි අපි පින්වත්නි නුවණ වහගෙන ජීවත් වෙන්න හදනවා. නුවණ වහගත්තා කියන්නේ සිහිය නැති කරගත්තා කියන්නේ මතක තියාගන්න ඇත්ත බොරුව වෙනව නෙමෙයි පින්වත්නි.
යථා ස්වභාවයේ පින්වත්නි නැති වෙනව නෙමෙයි. ලෝකයා යථා ස්වභාවය අමතක කරන්න උත්සාහ කළාට ලෝකයට යථා ස්වභාවය නැති කරන්න බෑ පින්වත්නි. දුක කියන එක දුකමයි පින්වත්නි. ඒ දුක විඳින වෙලාවෙදි තමයි පින්වත්නි අපිට ඒක හොඳට දැනෙන්නේ. නමුත් පුංචි කාම අරමුණක් එනකොට පින්නතුනේ අර ඒ කාම අරමුණෙන් අපිට අර දුක අමතක කරලා දාන්න හොඳ පුරුද්දක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කය බොහෝ ආදීනව සහිත එකක්. ඒ ආදීනව සහිත භාවය හොඳට මෙනෙහි කළොත් නුවණින් සිහි කළොත් පින්වත්නි කෙලෙස් සතුරන් නසන්න ඒ මානසිකාරයේ පුදුම උපකාරයි. ආනිසංසත් පින්නතුනේ මහත්ඵලයි මහානිසංසදායකයි. මේ ආදීනව සංඥාව වඩන කෙනෙක් පින්නතුනේ මේ ආදීනව තියෙන සංසාරෙම තව තැනක නතර වෙන්න හිත හදා ගන්නවා කියලා එකක් නැහැ පින්වත්නි. ඒ නිසා මේ ආදීනව සංඥාව වඩන ශ්‍රාවකයා නිවනට යන්න දියපාරට බැහැ ගන්න ශ්‍රාවකෙක් වෙනවා. ඒ නිසා සතාගත බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට වදාළ සිව්වැනි සංඥාව ආදීනව සංඥාවයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සිහි කරන්නට කියපු පස්වෙනි සංඥාව තමයි කතමාචානන්ද පහන සංඥා. ඉදානන්ද බික්ඛු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තේ කරෝති අනභවං ගමේති. uppannං ව්‍යාපාද විතක්කං uppannං විහිංසා විතක්කං uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තේ කරෝති අනභවං ගමේති. පහන සංඥා කියලා කියන්නේ ප්‍රහාණය කර යුතු සංඥාවන්. ඒ තමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද uppannං කාම විතක්කං. ඉපදුණු කාම සහගත සිටිවිල්ල. විතක්ක කියලා කියන්නේ සිටිවිල්ලටනේ. සිටිවිල්ල. උන්වහන්සේ පැහැදිලි කරනවා උපන් ව්‍යාපාද සිටිවිල්ල. උපන් විහිංසා සිටිවිල්ල කොහොමද? නාදි වාසේති. අපි එකක් ගම පින්නතුනි යම් කෙනෙක් ඒ කාමය නාදි වාසේති නොයිවසාද පජහති අත්හරිනවද විනෝදේති දුරු කරනවද භ්‍යන්ති කරෝති නැති කරනවද අනභවං ගමේති අභාවයට පත් කරනවද uppannuppanne ඒ කියන්නේ නැවත නැවත උපදින ස්වභාවය නැති කරනවද පාපකේ අකුසලේ ධම්මේ ලාමක අකුසල ධර්මයන් දුරු කරනවද? මෙන්න මේකට තමයි කියන්නේ පහන සංඥා. ඒ කියන්නේ කාම සංඥා, ඒ කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ප්‍රහාණය කරන්න ඕනේ. ඒ ප්‍රහාණය කළාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කාම විතර්කයක්. ඒ කියන්නේ සිතවිල්ලක් කාමසහග සිතවිල්ලක් ඉපදුනාට පස්සේ කරන්න ඕනේ මොකද්ද? ඒ සිතවිල්ලෙහි ආදීනව අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරලා ඒ උපන් කාමසහගත අරමුණ නැත්නම් ඒ සිතවිල්ල දුරින්ම දුරු කරන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දකින්න තියෙන මේ හැම ලස්සන වස්තුවක්ම කාමයක්ද නැද්ද? මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක්ද නැද්ද? නෑ. මේ ලෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේ දේශනා කළා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මහනි මේ ලෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමයෝ නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප වශයෙන් ඒ පුජ්‍යලයා ඒ වස්තුව දිහා බලන විදිහට තමයි කාමසහගත සිටිවිලි ඇති වෙන්නේ.
තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඥානවන්තය කරන්නේ මොකද්ද? ලස්සන දේවල් ඔහි තිබුණා දෙන්. අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. ඥානවන්තය කරන්නේ මොකද්ද? ඒ කෙරෙහි තියෙන යම්කිසි චන්දරාගයක් තියෙනවා නම් නැත්නම් කැමැත්තක් තියෙනවා නම් ආන්න ඒක බොහෝම ලස්සනට පින්නතුනි මේක නැති කරනවා. ඒසම මතක තියාගන්න මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවකම කාමයක්. අපි වස්තුව දිහා යම් විදියකට බලනවද එතකොට තමයි ඒ කාමය නැත්නම් රාගය හෝ ඇති වෙන්නේ. දැන් පින්වත්නි කාම සහගත සිතිවිලි ප්‍රහාණය කරන්න කියලා හිතාගෙන යම් කෙනෙක් කැලෑවට යනවා. ආරණ්‍යයකට යනවා කියලා හිතමුකෝ. එහෙම ගියත් ඒ පුජ්‍යලයට කාමයන් නැති කරන්න බැරි නම් ඒ කාගේ කොතන වරදක්ද? ආරණ්‍ය වරදක්ද? නෑ. ඒ සිතේ ස්වභාවය වරද මිසක පින්නතු නැත්තම් හිත හඳුනා ගන්නට බැරි ස්වභාවයේ මිසක වෙන කිසි වරදක් නෙවෙයි. ඒ නිසා කාමේ නැති කරන කෙනෙකුට, ව්‍යාපාදේ නැති කරන කෙනෙකුට, විහිංසාව දුරු කරන කෙනෙකුට නගරයත් ආරණ්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි. ස්වාමින් වහන්සේලා දෙනමක් හිටිය හරීම කල්යාණ මිත්‍රයි. එක ස්වාමින් වහන්සේ නමක් හිටියේ තූපාරාමේ. උන්වහන්සේගේ අනිත් කල්යාණ මිත්‍ර හාමුදුරු හිටියේ ආරණ්‍යයේ. ආරණ්‍ය හාමුදුරුවෝ දවසක් කල්පනා කරනවා යන්න ඕනේ තූපාරාම පැත්තේ. ඇයි මගේ කල්යාණ මිත්‍ර හාමුදුරු බලන්න. වැඩම කළා. තූපාරාමයේ කියන්නේ යමක් ලැබෙන තැන. ආරණ්‍ය කියන්නේ එහෙම ලැබෙන තැනක් නෙවෙයි. දැන් ආරණ්‍ය හාමුදුරුවෝ වඩිනව තූපාරාමෙට. වැඩම කළා. උන්වහන්සේ වඩිනකොට හවස් වුණා. ගිලම්පස ටිකක්වත් හරියට නෑ තූපාරාමේ. එදා රැය ගත කළා. ඊට පහුවෙන්ද මේ දෙනවම පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩියට මොකද පින්වත්නි? හරි හමං කුස පෙරෙන්න ආහාරයක් නැත්තම් පිණ්ඩපාත ටිකක්වත් දෙනමට හම්බුන්නේ නෑ. දැන් ආරණ්‍ය හාමුදුරුවෝ කල්පනා කරනවා මීට වැඩිය හොඳයිනේ. ආරණ්‍ය මීට වැඩිය හොඳයිනේ ආරණ්‍ය. ආරණ්‍ය හාමුදුරුවෝ දැන් කතා කරනවා වඩින්ට තූපාරාම හාමුදුරුවන්ට යන් ආරණ්‍යයට කියලා, මගේ ආරණ්‍යයට කියලා. දැන් සූදානම් වඩින්න. මේ වඩින්න සූදානම් වෙනකොට තූපාරාමේ හිටපු හාමුදුරුවෝ එක සැනින් සූදානම් වුණා යන්න. නමුත් අර ආරණ්‍ය ඉඳලා ආපු දවසකට ඉන්න ආපු ආරණ්‍ය ඉඳලා දවසකට තූපාරාමේ ඉන්න ආපු හාමුදුරුවෝ අන්තිමට තූපාරාමදුරන්ට කියන ස්වාමීනි පොඩ්ඩක් ඉන්න, මගේ සැරයටිය, මගේ බඩු ටික, මගේ සෙරෙප්පු දෙක, මේ විදිහට මහා බඩු ලිස්ට් එකක් කියන්න පටන් ගත්තා. තූපාරාමේ හාමුදුරුවෝ කියනවා ආරණ්‍ය හාමුදුරුවන්ට, අනේ ස්වාමීනි මම මේ තූපාරාමේ දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳලත් මට ගෙනියන්න මොකක්වත් නැහනේ. ඔබ වහන්සේ මේ දවසකට එක රැයකට ඇවිල්ලා පුදුම බඩ ගොඩක් නේ ඔබ වහන්සේට තියෙන්නේ. ඒකට තේරුම් ගන්න ඕනේ පින්වත්නි, කාමයන් නැති කරන කෙනාට, කාමේ නැති කරන කෙනාට, කාමෙන් මිදෙන්න හදන උත්සාහවන්ත වෙන කෙනාට නගරයත් ආරණ්‍යයක් බවට පත් වෙනවා. තූපාරාමේ හිටියට ඒ ස්වාමින් වහන්සේ උන්වහන්සේ මිනිස්සුන්ගේ වැඩත් කළා, සියල්ලත් කළා, ඒ වගේම තමන්ගේ කටයුත්තත් උන්වහන්සේ සිද්ධ කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර වංගීස හාමුදුරුවෝ. ඒ කියන්නේ කාමයක් තියෙනව නම්, කාමයක් ඇති වුණා කියන බව දැනගත්තා නම් ඒ කාමය නැති කරන පින්නතුනි වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. එතකොටයි කාමය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. රාගේ තියෙනව නම් රාගේ තියෙන බව දැනගෙන රාගේ නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. දුස්සීලකම තියෙනව නම් දුස්සීල බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. උඩුම්කම තියෙන නම් උඩුම්කම නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. අන්න එතකොටයි ඒක නැති කරගන්න. මට රාගේ තියෙනවා, මට කේන්ති යනවා, මට මොන බනද, මේවා ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි පින්නතුනි. ධර්මයේ අහනකොට, ඒක පුරුදු කරනකොට, නුවණින් දකිනකොට තමයි ඒ කාම
ආදී සිතිවිලි පින්වත්නි නැති කරගන්න ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුන්ට මතකද බුද්ධ කාලේ හිටිය වංගීස හාමුදුරුවෝ. වංගීස හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි දවසක් පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට වංගීස හාමුදුරුවෝ දැක්කනේ බොහොම ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව දැකලා වංගීස හාමුදුරන්ගේ හිත කාමෙන් පිච්චුණා. දේශනාවෙම කියනවා කාම රාගේන දයිහාමි චිත්තං මේ පරිඩයිහතේ සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පායි ගෞතම. කාටද මේ කියන්නේ? ආනන්ද හාමුදුරන්ට. කවුද කියන්නේ? වංගීස හාමුදුරුවෝ කියනවා කාම රාගේන දයිහාමි. ආනන්ද හාන්නේ මගේ හිත කාමෙන් පිච්චෙනවා කිව්වා. චිත්තං මේ පරිඩයිහතේ හිත හැම පැත්තෙන් පිච්චෙනවා කිව්වා. සාදු නිබ්බාපනං බ්‍රෝහි මේක මට නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. අනුකම්පාය ගෞතම අනුකම්පාවෙන්. ආනන්දහර මොකක්ද කිව්වේ? නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. වංගීස ඒ කාන්තාව සුබයි කියලා ගත්තු අරමුණ දැන් ඔබ සිතින් අතහරින්න නැති කළා දාන්න. ඒ කාන්තාව මේ පැත්තට ගියා. අපි දෙන්න පින්ඩපාතේ අරගෙන මේ බොහෝ දුර ගියපු කාමයකට ආනන්ද වංගීස වග කියන්න හදන්න එපා කිව්වා. දැන් බලන්න එතන ලස්සන දේ කියන්නේ පින්වත්නි කාමීය කියන එක ඒ සිතිවිල්ල කියන එක දිගටම හිතේ පවත්වගෙන යන්න ඕන නම් වංගීස හාමුදුරුවන්ට කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරුවන්ට මේක නොකිය ඒ කාන්තාව ගැනම හිත ඉන්න තිබුණා නෑ. නමුත් උන්වහන්සේ දැනගත්තා මොකද්ද? වංගීස හාමුදුරුවෝ දැනගත්තා කාමයේ කියන්නේ ප්‍රහාණය කළ යුතු එකක්. කාමයේ හොඳ එකක් නෙවෙයි. ඒ කාමයේ ඇති වුණාට පස්සේ කාමයේ නිවා ගන්න මාවතක් මට කියලා දෙන්න කියලා කල්යාණ මිත්‍රයාට කිව්වේ කුමක් නිසාද? කාමයේ හොඳ නැති බව දැනගෙන. අන්න ඡන්දේ තිබුණා. කැමැත්ත තිබුණා. කුමක් නැති කරන්නද? කාමයේ දුරු කරන්න. ඒ වගේම සිතක් තිබුණා. කාමයේ දුරු කරන්න. අන්න ඒ විදිහට තමයි සතර ඉද්ධිපාද පින්වත්නි බොහොම ලස්සනට දියුණු කරගත්තේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිරිමානන්ද සූත්‍රයේදී පස්වෙනි සංඥාව හැටියට පහාන සංඥාව. පින්වත්නි මෙනෙහි කරන්න කියන 6 වෙනි සංඥාව විරාග සංඥාවයි. විස්තර කරනවා ධර්මයේහි ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානಂತಿ. අරණ්‍යයකට වේවා වෘක්ෂ මූලයකට වේවා ශුන්‍යාගාරයකට වේවා යන භික්ෂුව ආනන්දය සිහි කරනවා කොහොමද? යම්කිසි සියලු සංස්කාර ධර්මයන්ගේ සමතයක් වේද සියලු උපදීන්ගෙන් නික්මීමක් වේද ඒ තණ්හාව ක්ෂය කරන්නා වූ විරාගී වූ උතුම් නිවන සන්තං ශාන්තයි ඒතං පනීතං ඒ නිවන ප්‍රණීතයි කියලා පින්වත්නි නිවනේ තියෙන ශාන්තභාවයේ ප්‍රණීතභාවයේ මෙනෙහි කරනවා. ඒ තමයි විරාග සංඥාව. පින්වත්නි ඔබට මතකයි ඉහත සඳහන් කළා පස්වැනි පින්වත්නි සංඥාව පහාන සංඥාව. ඊටත් පෙර පින්වත්නි ආදීනව සංඥාව ඊළඟට පින්වත්නි අසුබ සංඥාව ආදී මේ කාම ලෝකයේ පින්වත්නි ආදීනවයන්ගෙන් තමයි මේ කාම ලෝකයේ తত্ত্বය අවබෝධ කරලමින් තමයි පින්වත්නි මේ කාම ලෝකයෙන් ටිකෙන් ටික පළමු කොට සිත ගලවගන්නේ. දැන් විරාග සංඥාව මෙනෙහි කරන්නා වූ වඩන්නා වූ ශ්‍රාවකයා ඒ කාම ලෝකයේ කෙරෙහි යම්කිසි පින්වත්නි ඇල්මක් තිබුණා නම් ඒ ඇල්ම දුරු කර ගනිමින් ඊළඟට කරන දේ තමයි නිවනෙහි ඇති ශාන්ත භාවයේ පින්වත්නි මෙනෙහි කරන්න ඕන. ඒක මෙහෙම දෙයක්. යම් තැනක කෙරෙහි කලකිරිලා යම් තැනකට යන්නට ඔබ උත්සාහ කරනවා නම්
ඉන්න තැන එපා වීමකින් තව තැනකට ඔබ යන්න යනවා නම් කාරණා දෙකක් සිද්ධ වෙන්න ඕන. 1. යන තැන දොස දකිමින් ආදීනව දකිමින් පින්නතුනේ ඒ තැන කෙරෙහි පින්වත්නි සිතේ තිබෙන්නා වූ ඇල්ම දුරු වෙන්න ඕන. පැහැදිලිද කියන දේ? යම් තැනක ඉඳලා ඔබ වෙන තැනකට යනවා නම් අත්හැරලා පළමු කොට වෙන්න ඕන දේ තමයි පින්වත්නි යන තැන දොස ඒ කියන්නේ මෙතෙක් ඉඳපු තැන දෝෂය ආදීනවය දකිමින් මෙනෙහි කරමින් ඒ තැන කෙරෙහි තිබුණු ඇල්ම කියන එක පින්වත්නි අත්හැර ගන්න ඕන. 2. යම් තැනකට නම් ඔබ යන්න හදන්නේ ඒ යන්න හදන තැන තිබෙන්නා වූ මීට වඩා ගුණවන්තකම යහපත් බව මෙනෙහි වෙන්නත් ඕනද නැද්ද? මෙනෙහි වෙන්නත් ඕන. ඔබේ ගම දාලා වෙන ගමකට යනවා නම් ඔබ ඉන්න ගමේ තියෙන දොස සහ ආදීනවත් මෙනෙහි වෙන්න ඕන. ඒ වගේම තමයි අලුතෙන් යම් ගමකට යනවා නම් ඒ ගමට යන එකෙන් ඔබට ලැබෙන්නා වූ ලාභ වාසි ශාන්තභාවයන් ගැන මෙනෙහි වෙන්නත් ඕන. මේ දෙකම සිද්ධ වුණොත් තමයි පින්වත්නි ඒ නොඇලීම කියන එක පින්වත්නි ඉන්න තැන කෙරෙහි හිටපු තැන කෙරෙහි ඇතිවන නොඇලීම කියන එක පින්වත්නි හොඳින් සම්පූර්ණත්වයට පත් වෙන්නේ. අන්න ඒ වගේ කාමයන්හි ආදීනවයන් දකින ශ්‍රාවකයා ඊළඟට පින්වත්නි මේ නිවනෙහි ඇති ශාන්තභාවය හොඳට මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි පින්වත්නි ඕනෑම ගුණධර්මයක අවස්ථා 4ක් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා පින්නතුනේ හාන භාගීයයි. හාන භාගීයයි කියන්නේ යම් ගුණයක හිටියා නම් ඒ ගුණයත් පිරිහෙන පැත්තට පින්නතුනේ අපේ මනස ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් පින්වත්නි යම් කිසි දේවල් අත්හැරලා ගියත් පින්නතුනේ ගියාට පස්සේ ආපහු අත්හැරපු දේවල් මනසට නැගෙනවා. එතකොට මොකද වෙන්නේ? අත්තරපු දේවල් පින්නතුනේ ආපහු බදා ගන්න හිතෙනවා. හාන භාගීයයි. සමහර කෙනෙක් පින්නතුනේ සීලයක් වුණත් මනාකොට සුරක්ෂිත කරනවා. නමුත් පින්නතුනේ අතීතයේ ආස්වාද වලින් පින්නතුනේ හිත ගලව ගන්න බැරි වුණාම ආපහු පින්නතුනේ රැකපු සීල් කඩන්න හිත හදා ගන්නවා. හාන භාගීයයි. ඒ කියන්නේ පිරිහෙන පක්ෂය. දෙවෙනි එක තමයි පින්වත්නි තිති භාගීය. තිති භාගීය කියලා කියන්නේ යමෙක් සීලයක් සුරක්ෂිත කළා නම් එතනම පවතිනවා. විශේෂ භාවයකට පැමිණීමක් නැහැ. එතනම නවතිලා ඉන්නවා. කුසල ධර්මයන්හි පිහිටා සිටීමක් දියුණු වීමකුත් නැහැ. නමුත් පිරිහීමකුත් නැහැ. දැන් ධානයක් උපද්දව ගත්තා නම් ද්විතීය ධානයේ නම් උපද්දව ගත්තේ ද්විතීය ධානයේ තියෙන සෝයම විඳිමින් ඉන්නවා. ඒ ධානයේ පිරිහෙලා ගන්නෙත් නැහැ. හැබැයි තෘතීය ධානයේ උපද්දව ගන්නෙත් නැහැ. ඒකට කියනවා තිති භාගීය. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි විශේෂ භාගීය. විශේෂ භාගීය කියන්නේ දැන් ද්විතීය ධානයේ ඉන්න ශ්‍රාවකයා ද්විතීය ධානයේ දොස දකිමින් ඊළඟට තෘතීය ධානයේ ආනිසංස දකිමින් පින්වත්නි තෘතීය ධානයේ උපදවා ගන්න වෙහෙසෙනවා. ඒක විශේෂ භාගීයයි. අනිත් එක තමයි පින්වතුනි නිබ්බේද භාගීය. නිබ්බේද භාගීය කියන්නේ ඒ වඩන්නා වූ ප්‍රතිපත්තිය ගුණධර්මය නිවන අරමුණු කරගෙන පිහිටුවා ගන්නවා. ඒකට කියනවා නිබ්බේද භාගීය කියලා. දැන් එතකොට පින්වත්නි මේ විරාග සංඥා කියන එකේදී හොඳට බලන්න. නිවන ශාන්ත දෙයක් වශයෙන් නිවන ඊටාම ප්‍රණීත දෙයක් වශයෙන් පින්වත්නි මේ ශ්‍රාවකයා මෙනෙහි කරනවා. කාමයේ ආදීනව මේ කය හිත යථා ස්වභාවයේ දෙතිස් කුණප කොට්ටාස ආදී මෙනෙහි කර ගන්න ගමන් ඒවායින් හිත ගලවා ගනිමින් පින්වත්නි මොකද කරන්නේ? නිවනෙහි සිත පිහිටුවා ගන්නවා. මතක තියාගන්න යමෙක්ගේ සිත නිවනෙහි පිහිටන්න නම් ඔහුගේ සිත සසරින් ගැලවෙන්න ඕන. යමෙකුගේ සිත සසරෙහි පිහිටනවා නම් ඔහුගේ සිත නිවනෙන් ගැලවෙනවා පින්වත්නි. ඒ නිසා විරාග සංඥාවේදී සිද්ධ වෙන්නේ පින්වත්නි මේ දුක් සහිත මේ කාම ලෝකයේ කෙරෙහි නොඇල්ම කියන එක විරාගය කියන එක ඇතිවෙමින් පින්වත්නි
නිවන ශාන්ත වශයෙන් දකිමින් පින්වත්නි නිවන පිණිස මේ ශ්‍රාවකයා පින්වත්නි සිත පිහිටවනවා. ඒ තමයි පින්වත්නි මේ දස සංඥාවන් අතර 6 වෙනි සංඥාව විරාග සංඥාව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ 7 වෙනි සංඥාව හැටියට දේශනා කළේ කතමාචානන්ද නිරෝධ සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා මේ ආදී වශයෙන් සිහිපත් කළා. ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. මුලින් සිහිපත් කළේ විරාගයයි. දැන් සිහිපත් කරන්නේ නිරෝධයයි. එෙහිදී බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බ සංකාර සමතෝ. ඒ කියන්නේ සියලුම සංස්කාරයන් පිළිබඳව සංසිඳීමක් තියෙනවා. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ. සියලුම කෙලෙසුන්ගෙන් අත්හරිනවා. සියලුම කෙලෙස් අත්හරිනවා. සබ් උපදි කියන්නේ කෙලෙස් වලටනේ. සබ්බ උපදී සබ්බෝ පදිපටි නිස්සග්ගෝ. සියලුම කෙලෙසුන්ගෙන් අත්හරිනවා. තණ්හක්කයෝ. ඒ කියන්නේ සියලුම කෙලෙසුන්ගෙන් අතහැරියට පස්සේ නැත්නම් සියලුම කෙලෙස් අතහැරියට පස්සේ විනාශ වෙන්නේ මොකද්ද? තණ්හක්කයෝ. තෘෂ්ණාව කියන එක විනාශ වෙනවා. විනාශ වුණාට පස්සේ තෘෂ්ණාව කියන එක ශ්‍රේ කිරීමෙන් නැත්නම් නැති කිරීමෙන් නිරෝධය කියලා කියන්නේ වෙන මොහොකටවත් නෙවෙයි නිවනයි. අන්නේ යමික් නිරෝධයයි කියලා ලබාගත්තු ඒ නිවනක් තියෙනවා නම් ඒ නිවන ඒතං සන්තං මේක ශාන්තයි. ඒතං පනීතං මෙය ප්‍රණීතයි කියලා හොඳින් වටහා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ලෝකේ සංකත අසංකත කියලා සංකත ධාතු අසංකත ධාතු කියලා කොටස් දෙකක් තියෙනවා. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සෑම දෙයක්ම සංකතයි. දැන් ආරෂ්ඨායික මාර්ගය සංකතයිද අසංකතයිද? ආරෂ්ඨායික මාර්ගය සංකතයි. ඇයි? ආරෂ්ඨායික මාර්ගයේ නිසාද සීල සමාධි ප්‍රඥා ඇති උනේ? නෑ. සීල සමාධි ප්‍රඥා නිසායි ආරෂ්ඨායික මාර්ගයක් ඇති උනේ. ආරෂ්ඨායික මාර්ගයේ නිසා සීල සමාධි ප්‍රඥා ඇති වුණා නෙවෙයි. සීල සමාධි ප්‍රඥා නිසායි ආරෂ්ඨායික මාර්ගයක් ඇති උනේ. ඒ නිසා ආරෂ්ඨායික මාර්ගයත් සංකතයි. අසංකත කියන්නේ නිර්වාණ ධාතුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශාසනයේ උගන්වනවා 19 ප්‍රත්‍යවේක්ෂා ඥානයක් පින්වත්නි. 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ 19 කියලා කියන්නේ 20ට එකක් අඩුයිනේ. ඒ කියන්නේ 19යි. ඔන්න බලන්න 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ සෝවාන් වුණාට පස්සේ සෝවාන් වෙච්ච කෙනා එක මාර්ගය මෙනෙහි කරනවා. 2 ඵලය මෙනෙහි කරනවා. 3 ප්‍රහීන කෙලස් මෙනෙහි කරනවා. 4 ප්‍රහීන වෙන්න තියෙන කෙලස් මෙනෙහි කරනවා. 5 නිවන මෙනෙහි කරනවා. සකු르දාගාමී කෙනා ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා, ප්‍රහීන කෙලස් මෙනෙහි කරනවා, ප්‍රහීන වෙන්න තියෙන කෙලස් මෙනෙහි කරනවා, නිවන මෙනෙහි කරනවා. අනාගාමී කෙනත් ඒ විදියයි. ඊට පස්සේ රහතන් වහන්සේ ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා, ප්‍රහීන කෙලස් මෙනෙහි කරනවා. රහතන් වහන්සේට ප්‍රහීන වෙන්න කෙලස් නැති නිසා උන්වහන්සේ කරන්නේ මොකද්ද? නිවන මෙනෙහි කරනවා. මෙන්න මේකට තමයි කියන්නේ
එකුන් විසි ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. ඒ රහතන් වහන්සේ රහත් ත්වයට පත් වුණාට පස්සේ ලෝකයේත් එක්ක තියෙන සිළුම ගනුදෙනු අයින් කරනවා. අපි තාම ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. නමුත් රහතන් වහන්සේ ඒ ලෝකයේත් එක්ක තියෙන සිළුම ගනුදෙනු වහක් කළා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. තෘෂ්ණාව ඡය කිරීම තමයි කුමක් කියන්නේද? නිබ්බානං නිවන කියලා කියන්නේ. දවසක් භික්ෂුවක් ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද හාමුදුරුවනේ මේ දැන් සරියුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නිවන සැපයි නිවන සැපයි නිවන සැපයි කියලා කියනවා. ඔය නිවන ඔච්චර සැපනම් විඳින්න තියෙන්නේ මොකද්ද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ කියනවා එවත්නි විඳින්න දෙයක් නැති හින්දම තමයි නිවනේ සැපයි කියන්නේ. විඳින්න දෙයක් නෑ පින්වත්නි. ඒ නිසා මුලින් මතක් කළා වගේ රහතන් වහන්සේ ලෝකයේත් එක්ක තියලු සලු ගනුදෙනු වහක් කරලා නිරෝධයටපත් වෙලා නැත්තම් තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරලා බුදු වහන්සේට එදාට කැමැද්දේ ලැබුණත් අකමැද්දේ ලැබුණත් හරි දේ සිද්ධ වුණත් වැරදි දේ සිද්ධ වුණත් බොහෝම ලස්සනට උපේක්ෂා සහගතව මේ ලෝකයේ පිළිබඳව දකින්නට බලන්නට පින්නතුනි පුළුවන්කම තියෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ දස සංඥාවල දේශනා කරපු හත්වෙනි සංඥාව. ඒ තමයි නිරෝධ සංඥාව. පින්වත්නි 8 වෙනි සංඥාව හැටියට දේශනා කළේ සබ්බ ලෝකේ අනබිරත සංඥාවයි. ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිඨානාබි නිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ. පින්වත්නි විරමති ඇලෙන්නේ නැහැ න උපාදියන්තෝ දැඩිව ගන්නෙ නැහැ. මොකද්ද පින්වත්නි දේශනාවේ කියනවා යම් කිසි විදිහකින් තෘෂ්ණා මාන දෘෂ්ටි මේකට කියනවා ප්‍රපංචකරණය කියලා. තණ්හා මාන දිට්ඨි මේ ලෝකේ කිසිම දෙයක් සබ්බ ලෝකේ මේ ලෝකේ කිසිම දෙයක් පින්වත්නි තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නැහැ. ඇයි ගන්නෙ නැත්තේ? මේ වෙනකොට පින්වත්නි නිරෝධයටපත් වෙලා විරාගයටපත් වෙලා මේ ලෝකේ පින්වත්නි තණ්හා මාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. ඊළඟට කියනවා පින්වත්නි උපාදානා චේතසෝ. උපාදාන තියෙනවා පින්වත්නි 4ක්. මේ කිසිම උපාදානයකට මේ ශ්‍රාවකයා පැමිණෙන්නෙත් නැහැ. මොනවද මේ උපාදාන 4? පළවෙනිම උපාදානය තමයි කාම උපාදානය. පළවෙනි එක කාම උපාදානය. ඒ කියන්නේ කාමයන් පිළිබඳව පින්වත්නි දැඩිව ගැනීම කාම උපාදානය. දෙවෙනි එක පින්වත්නි භව උපාදානය. භව උපාදානය සසර පැවැත්ම. තුන්වෙනි එක පින්වත්නි දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදානය කිව්වේ පින්වත්නි දෘෂ්ටීන් පින්වත්නි දැඩිව ගැනීමයි. විශේෂයෙන්ම දස වස්තුක මිත්‍යා දෘෂ්ටි පින්වත්නි මේන් අදහස් කරන්නේ. මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය පින්වත්නි දැඩිව ගැනීම තමයි පින්වත්නි දෘෂ්ටි උපාදානය කියලා කියන්නේ. අවසාන එක තමයි පින්වත්නි මොකද්ද? සීලබ්බත උපාදානය. නිවන් දැකීම සඳහා පිරිසුදු වීම සඳහා නොඑක් ආකාර වැරදි වෘත සීල වත කියන එක එකතු වෙලා තමයි පින්වත්නි සීලබ්බත වෙන්නේ. එතකොට නොඑක් සීල වෘතයන් සමහර අය සුනකයන් වගේ නිදන්න පටන් ගත්ත, සුනකයෝ වගේ කන්න පටන් ගත්ත, සුනකයොන්ගේම චර්යාවන් පැවැත්වුවා. ඒකට කියනවා පින්වත්නි කුක්කුර වෘතය කියලා. තවත් සමහරු ගෝ වෘතය, ඒ කියන්නේ ගවයෝ වගේ. තවත් සමහරු අජ වෘතය, ඒ කියන්නේ එළුවෝ වගේ. ඒ අය හිතුවා ඒ වෘත වලින් මේ පිරිසුදුභාවය සකස් කරගන්න පුළුවන්.
සත්‍ය ගවේෂණය කරන්න පුළුවන් කියලා. වැරදි පින්වත්නි වෘත සමාදානයන් වලට පැමිණෙනවා. අන්න ඒ වැරදි මිච්ඡා වෘත සමාදානය දැඩිව ගැනීම තමයි පින්නතුනේ සීලබ්බත උපාදානය කියලා කියන්නේ. මෙන්න මේ කියන තණ්හා මාන දිට්ඨි වශයෙන් දැඩිව ගන්නෙත් නැහැ. කාම භව දිට්ඨි සීලබ්බත වශයෙන් ඒ උපාදානය කරගන්නෙත් නැහැ. ඊළඟට කියනවා පින්වත්නි ශාශ්වත උච්ඡේදවාද වශයෙන් පින්වත්නි උපාදානය කරගන්නෙත් නැහැ. දැඩිව ගන්නෙත් නැහැ. ශාශ්වතවාදයේ ස්වභාවය මොකද්ද? භවයෙන් භවයේ පවතිනා වූ සදාතනික පැවැත්මක් ආත්ම වශයෙන් පවතින පදාර්ථමය වශයෙන් පවතින යමක් තියෙනවා කියන විශ්වාසය. අන්නේ දෘෂ්ටිය. උච්ඡේදවාදයේ ස්වභාවය තමයි පින්වත්නි මොකද්ද? මේ මරණින් මත්තේ ආයි කිසිම දෙයක් නැහැ. දැන් සමහර විටකදී ඔබෙන් ඇහුවොත් ඔබ මේ වාද දෙක තුල ඉන්නවද කියලා ඔබ බැලූ බැල්මට කියයි නැහැ කියලා. සමහර විටකදී ඒ තැන්වලදී අඩු වැඩි වශයෙන් පින්නතුනේ මේ වාද දෙකෙන් යුතු කෙනෙක් හැසිරෙන විදිහට හැසිරීම් රටාවන් පින්නොත් සමාජයේ පේන්න තියෙනවා. මේ වාද දෙකෙන් හෝ එකට හෝ අයිති අය කතා කරන ස්වභාවයේ කතා බහ සමාජයේ දකින්න තියෙනවා. පින්වත්නි, ඔයයන්ට මතකද ධම්මචක්ක පවත්වන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් පුරුදු කළ යුතු ආරෂ්ඨාංගික මාර්ගය අපිට දේශනා කරන්නට කලින් අත්හරින්නට කියලා වදාළ අන්ත දෙකක් තිබුණා. මොනවද පින්නතුනේ අන්ත දෙක? යෝචායන් කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ අත්ත කිලමතානුයෝගෝ. පින්වත්නි, මොකද්ද මේ කාමසුකල්ලිකානුයෝගය කියන්නේ? ශරීරයට දැඩි ලෙස සැපදීම. පින්වත්නි, මතක තියාගන්න, දැන් ඉස්සෙල්ලා කිව්වනේ ශාශ්වතවාදය කියලා එකක්. අන්න ඒ ශාශ්වතවාදය තියෙන කෙනා ඒ ශාශ්වතවාදය දරාගෙන සමාජයේ හැසිරෙන ක්‍රමේ තමයි පින්වත්නි අත්ත කිලමතානුයෝගය කියලා කියන්නේ. එතකොට ශරීරයට දැඩි ලෙස කම් සැප දෙන්නේ කවුද? මේ ජීවිතේ විතරයිනේ කියලා හිතිච්ච ගමන් මොකද කියන්නේ? ඔය ඉන්න ටිකේ සැප විඳලා ඉන්න බෑ නේ? ඉන්න ටිකේ ඉන්න බෑ සැප විඳලා. අන්න එතකොට මොකද වෙන්නේ පින්වත්නි? මතක තියාගන්න, උච්ඡේදවාදයේ සමාජ භාවිතාව තමයි පින්නතුනේ මොකද්ද? අත්ත කියලා මේ කාමසුකල්ලිකානුයෝගේ. ශාශ්වතවාදයේ සමාජ භාවිතාව තමයි මොකද්ද? අත්ත කිලමතානුයෝගී. ඒ කියන්නේ පින්වත්නි, උච්ඡේදවාදයේ තියන අයගේ ස්වභාවය තමයි ලෝකෙට පේන. ඒ අය පින්නතුනේ අධික ලෙස සැප හොයනවා. මේ ටිකේ විතරයි නින්න තියෙන්නේ, මේ ඉන්න ජීවිතේ පැය මේවා විඳින්න කියලා පින්නත්නි ඒ අය සැපය විඳින එකම පින්නත්නි ජීවිතේ කරගන්නවා. ඊළඟට ශාශ්වතවාදයේ ඉන්න අයගේ සමාජයේ ක්‍රියාත්මක වෙන විදිහ තමයි පින්වත්නි අන්ත ලෙස දුක් විඳිනවා, බලහත්කාරයෙන් දුක් විඳිනවා. මේවා ඉතින් විඳලම ඉවර වෙන්නේ නැතයි, මේවා මෙතනම ඉවර වුණාදින් කියලා සමහර වෙලාවකදී පින්වත්නි දුක බලෙන් විඳිනවා. එහෙම එකකුත් තියෙනවා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ ලෝකේ අනබිරත සංඥා පරිචිතේන භික්ඛවේ භික්ඛුනෝ චේතසෝ බහුලං විහෙරතෝ ලෝක චිත්තේසු චිත්තං පතිලීයති. මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව මනාකොට වැඩෙනකොට සිත එහි පුහුණු වෙනකොට එවන් වූ ශ්‍රාවකයාට කාම රූප අරූපාදී සියලු භවත්‍රයෙහිම පින්නතුනේ සියලු ලෝකෙහි ආශාව ඇල්ම දුරින්ම දුරු වෙලා යනවා පින්වත්නි. ඒ ශ්‍රාවකයා සසර පැවැත්මේ කිසිසේත්ම තවදුරටත් හිත පිහිටුවන්නේ නැහැ. පින්වත්නි, මේ තමයි සඳහන් කළ 8 වෙනි සංඥාව, සබ්බ ලෝකේ අනබිරත සංඥාව. පින්වත්නි,
දස සංඥාවල 9 වෙනි සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කතමා චානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේහි අට්ඨීයති හරායති jigucchati. කෙටියෙන් විස්තරයක් කරනවා නම් සබ්බ සංකාරේහි සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි, තවත් කියනවා නම් මේ නාම රූප ධර්මයන් කෙරෙහි අට්ඨීයති පීඩාවටපත් වෙනවා, හරායති ලැජ්ජා වෙනවා, jigucchati පිළිකුල් කරනවා. මේ සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි නැත්තම් නාම රූප ධර්මයන් කෙරෙහි මෙතෙන්ට ආවට පස්සේ මෙයා කරන්නේ මොකද්ද? සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක සංඥාවක්. ඉතින් බුදුහාමුදුරුවෝ ලස්සන ගාථාවක් මතක් කළා, පින්නතුන්ට මතක ඇති. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා අනිච්ඡාති, මේ ලෝක සියලුම සංස්කාරයන් අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති, ඒ බව යම් කිසි කෙනෙක් යම් දවසක යදා පඤ්ඤාය පස්සති නුවණින් දකිනවද, අත නිබ්බින්දති දුක්ඛේ, එදාට මේ දුකෙහි කලකිරෙනවා. නිබ්බින්දති කියන්නේ එදාට මේ දුකෙහි කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධියා, මේක තමයි නිවනට තියෙන එකම මාර්ගය. එතකොට 9 වෙනි සංඥාව හැටියට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියලා දුන්නේ ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati, පිළිකුල් කරනවා, ලැජ්ජා වෙනවා, ඒ විතරක් නෙවෙයි පීඩාවටපත් වෙනවා. කුමක් කෙරෙහිද? මේ නාම රූප ධර්මයන් කෙරෙහි. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා එක් අවස්ථාවක පින්වත්නි, දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති චේතිච නාඤ්ඤත්‍ර දුක්ඛං සම්භෝති ඥාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ජති. ඒ ගාථාවේ තේරුම තමයි ලෝකේ දුකම තමයි පින්නතුනි හටගන්නේ. ඒ විතරක් නෙවෙයි, දුකටම තමයි ලෝකයා පත් වෙන්නේ. දුකම තමයි නිරුද්ධ වෙන්නේ. ඒ වගේම දුක හැර දුකින් පිට මේ ලෝකේ කිසිවක් නැති බවත් හොඳට තේරුම් ගන්න ඕනේ. දුක හැර මේ ලෝකේ ඒ දුකෙන් තොර නැත්නම් දුකෙන් පිට කිසිවක් නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා දුක හැර කිසිවක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුක අතහරින්න නැතුව නැත්නම් මේ දුක නැති කරන්නේ නැතුව කවදාවත් විරුද්ධ භාවයකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 9 වෙනි සංඥාව හැටියට දේශනා කළේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. පින්වත්නි, සඳහන් කළ 10 වෙනි සංඥාව ආනාපාන සති. ඉදානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. වෘක්ෂ මූලයකට හරි ශුඤ්ඤාගාරයකට හරි අරණ්‍යයකට හරි යන භික්ෂුව උජුං කායං නිසීදති පල්ලංකං ආභුජිත්වා, පලක් බැඳගෙන වාඩි වෙලා උජුං කායං පනිදාය, ඍජු කය තබාගෙන, ඍජු කය පිහිටුවාගෙන ඊළඟට කියනවා පින්වත්නි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, පූර්ණ සිහිය උපද්දවගෙන. ඔන්න මතක තියාගන්න. සිහිය උපද්දවා ගැනීම පළවෙනි එක. දෙවැනි එක උපද්දවාගත් සිහිය පවත්වා ගන්න එක. එතකොට පූර්ණ සිහිය උපදවාගෙන සෝ සතෝව අස්ස සති, සිහියෙන්ම ආශ්වාස කරනවා. මේ කියන්නේ හිතලා ආශ්වාස කරනවා කියන එක නෙවෙයි, කරන ආශ්වාසය සිහියෙන්. ඒ කෙරෙහි මනාකොට සිහිය පවත්වනවා. මතක තියාගන්න, මේ හැම එකක්ම හිතලා කරන්න ගියොත් පින්වත්නි වෙහෙසක් වෙනවා. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම හිතා මතා කරන්න ගියොත් පින්වත්නි ඒක වෙහෙසක් වෙනවා.
බොහෝ වෙලාවක් ගත වෙන්න කලින් නොබෝ වෙලාවකින්ම පින්වත්නි අපි ලොකු වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා හිතලා හුස්ම ගන්න දෙයක් නැහැ. හිතලා හුස්ම පිට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එක දෙයයි ගන්න හුස්මත් හෙළන හුස්මත් දැනගන්න ඕන. හරියට මොන වගේද මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේක හරි ලස්සන උපමාවකින් පෙන්වනවා භාග්‍යතුන් වහන්සේ. සේයතාපි භික්ඛවේ දක්ඛෝ බමකාරෝ වා බමකාරන්තේ වාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමීති පජානාති. පින්වත්නි ලීයක් අරගෙන වඩු වැඩ කරන මිනිස්සෙක් හෝ වඩු වැඩ කරන අතවැසියෙක් හරි ලීයක් අරගෙන පින්නතුනේ මේ ලීය යතු ගන්නවා. මේ ලීය යතු ගන්නකොට ඒ ඇතැම් අවස්ථා තියෙනවා පින්නතුනේ දිගු පහරක් පින්වත්නි මේ යතු කැටයෙන් ලීය මත අදිනවා. හැබැයි එතකොට එයා දන්නවා මේක මම දිගු පහරක් තමයි මේ ඇද්දේ. කෙටි පහරක් නම් ඔහු ලීය මත අදින්නේ ඒකත් ඒ වඩුවා හොඳට දන්නවා. හැබැයි මෙයා හිතලා මේක කරනවද? කියන්නේ හිතා මතා මේ පාර නම් මම දිගට මේක රහිනවා කියලා එහෙම එකක් නැහැ. අන්න ඒ වගේ පින්වත්නි ගන්න හුස්මත් හෙළන හුස්මත් කෙටිද දීර්ඝද ආදී වශයෙන් හොඳ සිහියෙන් දකිනවා. මේ හැම දෙයක්ම පින්වත්නි හොඳ සිහිනුවණින් මේ ආනාපාන සතිය පින්නතුනේ සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලෝතුරා බුදු පදවියට පත් වෙන්නේ ආනාපාන සති භාවනාව වැඩිමින්. ඒ ආනාපාන සති භාවනාව හරි ප්‍රණීතයි. හරි මිහිරි පින්වත්නි. ඒ නිසා අනෙකුත් පිළිකුල් භාවනා ආවා ආදී දේවල් වල තියෙන අමිහිරි නිමිත්තකුත් නෙවෙයි තියෙන්නේ. ඒ වගේම පින්වත්නි භාවනා නිමිත්තත් ප්‍රකටයි. මොකද ඒ භාවනා නිමිත්ත පින්වත්නි තියෙන දෙයක්. මේ හුස්ම රැල්ල තියෙන දෙයක් නේ. නේද? අපිට හැඟෙන, වැටහෙන, දැනෙන දෙයක්. ඒ නිසා පින්වත්නි මේ වඩන්නත් පහසුයි. ඒ වගේම තමයි පින්වත්නි මේ ආනාපාන සති භාවනාව ඇතුලේ ධාන මාර්ගඵල මේ හැමදේමත් තියෙනවා. ඇතැම් භාවනා පින්වත්නි කර්මස්ථානයන්හි ධාන පමණයි තියෙන්නේ. නමුත් ආනාපාන සති භාවනාවේ ධාන මාර්ගඵල සියල්ලම තියෙනවා. අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච. මේ ආනාපාන සති සමාධිය වඩනවනම් බොහෝ කොට වඩනවනම් එය හරීම ශාන්තයි ප්‍රණීතයි සුකෝච විහාරෝ uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේති වූම සමේති. ඊ타ම සුව විහරණ ඇති මේ ආනාපාන සති සමාධිය උපදින්නා වූ ලාමක පාප අකුසල ධර්මයෝ එතනම පින්නතුනේ දුරු කරනවා. ඒ ලාමක අකුසල ධර්ම ටික එතනම පින්නතුනේ නැති කරලා දානවා. එතනම ප්‍රහාණයට පත් කරනවා. ඒ නිසා පින්වත්නි ඒ තමයි දස සංඥාවන්හි අවසාන සංඥාව ආනාපාන සති. පින්වත්නි මේ දස සංඥාවන් ශ්‍රවණය කිරීමෙන් පසු ගිරිමානන්ද ස්වාමින් වහන්සේ දේශනාවේ සඳහන් වෙන්නේ හේතු සහිතව සංසිඳුණා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ සුවපත් භාවය ලැබුවා කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා මේ දස සංඥා හොඳින් දියුණු කරන්නට උත්සාහවන්ත වෙන්න මහන්සි වෙන්න. ඒ සඳහා මේ දේශනාව මහෝපකාරී වේවා. අද යුගාසන දේශනාවේදී අපි කතා කළේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව පිළිබඳව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට ලබන නිර්වාණ භෝධියම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න.
අද මේ යුගාසන ධර්මානුශාසනාවෙහි දායකත්වයන් බාරගෙන කටයුතු කළේ හාල්ලට තැන්න නම්බර 41 තක්ෂලා නිවසේ පදිංචි ඩී.එල්. රංජිනී පීරිස් මහත්මිය ඇතුළු දූදරු පිරිස හේක්කම අපේ බෞද්ධ නාලිකාවේ සංස්කරණ ශිල්පී මලිත් කේසර අපේ පුතුණුවන් ප්‍රදාන කොට ඇති පවුලේ ඥාතීන් ඇතුළු පින්වත් පිරිස මේ පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ මීට වසර 12කට කලින් මේ පල්ලව සපත්වන්ට යෙදුණු එස්.කේ. ගාමිණී සමරකෝන් පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් ඩී.එල්. රිචඩ් පීරිස් ආදරණීය සීයා ඒ වගේම අයි පෙමිනෝනා උපාසිකා මාතාව ආදරණීය ආච්චි අම්මා මෑණියන්ගේ දෙමව්පියන් ඒ වගේම එස්.කේ. එඩ්වින් සමරකෝන් සීයා පේමාවතී ආදරණීය ආච්චි අම්මා පියාණන්ගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා සසර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා ඩී.එල්. රංජිනී පීරිස් ආදරණීය මෑණියන් වහන්සේගේ 61 වන උපන්දිනයේ නිමිත්තෙන් අපි ආශිර්වාද කරමු මෑණියන්ට උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සුබ උපන්දිනයකට තෙරුවනේ ආශිර්වාදයේ ලැබේවා. රංජිනී පීරිස් මෑණියන්ට දිගාසිරි සම්පත්තියම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම හල්දුම් මුල්ල ශ්‍රී සුධර්මාරාමේ විහාරාධිපති වැඩ සිටින අපේ කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේට උතුම් තිරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත බෞද්ධ ආමාද්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සෑම සීලු දෙනාට මුතුම් තෙරුවනේ ආශිර්වාදයේ ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සෑමදාම මේ යුගාසන ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන අමෘතා සුවඳ හඳුන් කුරු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බට්ල සහ සමාගමේ බුවනක මනම්පේරි මහත්මයා ඒ වගේම ශාන්ත පෙරේරා මහත්මයා අනුර කුමාර මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත් ඒ කරන කියන ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. රත්නත්‍රයේ ආශිර්වාදයත් ඇත්තන්ට ලැබේවා. අද මේ යුගාසන ධර්මානුශාසනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැමදෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.